මේක රෙකෝඩ් කරලා සම්පූර්ණයෙන් දෙන නිසා මං තේරෙනවද තේරුම් ගත්තද තේරුම් ගන්න යම් වෙලාවක් දෙන එක ඒක මම කරන්නේ නැහැ. මොකද අපිට එහෙම වුණාම මේ ගොඩාක් වේගෙන් ඉස්සරහට යන්න පුළුවන්. මොකද නැවත මතක් කරගන්න ඕන නම් ආයෙ බලන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මේ වීඩියෝ එක දවස් 2ක් 3ක් ඇතුළත මම හදලා දෙන්නම්. මේක ඒක බලලා ආයෙ බලලා අධ්‍යයනය කරන්න. ඒක නිසා මේ ගොඩක් වෙලාව දෙන්නේ නැහැ දේවල් තේරුම් ගන්න කියලා. සහ මේක මම සරලම තැනින් මුල ඉඳන්ම පටන් ගන්න. ඒක නිසා ඒවට ගොඩක් වෙලා ගන්න එක තේරුමක් නැහැ කියලා මං හිතන්නේ. නමුත් යම් යම් අඩුපාඩුකම් තියෙන බව මේ මම දන්නවා. ඒ කියන්නේ 100%ක් හරියටම පොඩි දේවල් ටික හරියටම දන්නේ නැති නිසා තමයි ලොකු දේවල් වල ගැටලු ඇති වෙන්නේ. දැන් උදාහරණයක් විදියට අපි හරියට අත්තිවාරම දාගත්තේ නැත්නම් ෆවුන්ඩේෂන් එක දාගත්තේ නැත්නම් ෆවුන්ඩේෂන් එකේ චූටි ගල් කෑල්ලක අඩුවක් තියෙනවා නම් බිත්ති බඳනකොට බිත්තිය පුපුරනවා. එතකොට අපි කොච්චර බිත්තිය ප්‍රශ්නේ හොයන්න ගියත් අපට උත්තරේ හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ෆවුන්ඩේෂන් එකේ තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මම සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා. සරලම තැන ඉඳලා අන්තිම සරල තැන ඉඳලා ආවරණය කරනවා. එතකොට මට දැන් ඊයේත් කතා කරලා එක්කෙනෙක් එන්න කතා කරා. දැන් මේ එයත් කිව්වේ මේ දැන් අතරම ඉංග්‍රීසි වල තියෙන ප්‍රශ්නේ ගොඩක් අයට ඉංග්‍රීසි කියවන්න එහෙම පුළුවන්, කියවලා තේරුම් ගන්න පුළුවන්, එහෙම දේවල් තියෙනවා. නමුත් මම කියන්නේ හරියටම කියවලා තේරුම් ගන්න පුළුවන් නම්, හරියටම ලියන්න පුළුවන් නම්, ඒ කියන්නේ ඇත්තටම කතා කරන්න බැරි වෙන්න හේතුවක් නැහැ. ඒක නිසා ගොඩක් අය මගෙන් ඇවිල්ලා අහන දෙයක් තමයි මේ කතා කරන්න උගන්වන්න කියලා. නමුත් කතා කරන්න උගන්වන්න කියන එකේ යට තියෙන අර්ථය තමයි මේ සමහර වෙලාවට තමුන්ගේ සබකෝලයේ හින්දා කතා කරන්න නැති වෙන්න පුළුවන්. එහෙම ටික දෙනෙක් ඉන්නවා, එහෙම නැත්නම් නැහැ. يعني ඉංග්‍රීසි හොඳට ලියන්න පුළුවන්, හොඳට ඉංග්‍රීසිත් එක්ක වැඩ කරන්න පුළුවන්, නමුත් කතා කරන්න නැති අය. නමුත් එහෙම අය ටිකයි ඉන්නේ. ගොඩක් අයට ඉංග්‍රීසි කතා කරන්න බැරි, ඉංග්‍රීසි මූලික දැනුම නැති නිසා. සහ මේ මම මේකට කියන්නේ ඇත්තටම මේ පොඩි හෙල්මට් එකක් දාගන්න කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දාගෙන ඉන්නේ ලොකු හෙල්මට් එකක් නෑ. ඉංග්‍රීසි කියලා කියන්නේ ලොකු අමාරු දෙයක් කියලා ඔයගොල්ලෝ දාගෙන ඉන්නවා නම් ඒක අයින් කරන්න. පොඩි ළමයි ඉගෙන ගන්නවා කියන තැන ඉඳලා හිතලා කියන්න පටන් ගනිද්දි ගොඩාක් ලොකු දේවල් කියන්න උත්සාහ කරන්න එපා. පොඩි තැන් වලින් පොඩි දේවල් වලින් කියන්න පටන් ගන්න. හරිද? පොඩි දේවල් වලින් කියන්න උත්සාහ කරන්න. sannivedanaye පොඩි දේවල් වලින් පටන් ගන්න. දැන් අපි පොඩි ළමයෙක් ගත්තොත් පොඩි ළමයෙක් කතා කරන්න පටන් ගන්න ඉස්සෙල්ලම අම්මා කියලා. නැත්නම් තාත්තා කියලා. ඒ වගේ එක වචනකින් තමයි මුළු භාෂාවක් කතා කරන පදනම පටන් ගන්න. එයා අම්මා කියලා තාත්තා කියලා ඒකට දෙවෙනි වචනයක් එකතු කරගන්න සමහරවිට මාස ගාණක් යනවා. පොඩි ළමයි ඉන්න අය පොඩි ළමයින් එක්ක වැඩ කරලා තියෙන අයට තේරෙනවා උස. හැබැයි ඒ ඉගෙන ගන්න වේගේ එතනින් මේ පළවෙනි වචනයෙන් දෙවෙනි වචනේ ඉගෙන ගන්න එකත් ගොඩාක් ලොකු කාලයක් ගත්තට තුන්වෙනි වචනේ ඉගෙන ගන්න, හතරවෙනි වචනේ ඉගෙන ගන්න, පස්වෙනි වචනේ ඉගෙන ගන්නවා ඊට වැඩි ඉක්මනට. ඊට වැඩි වේගින් ඒකට යන්න පුළුවන්. ඒක නිසා මම කියන්නේ හරියට මේකේ මුල හරියට ෆවුන්ඩේෂන් එක අපි හරියට දාගන්න. එහෙනම් මම පන්තිය පටන් ගන්නවා. පන්තිය අතරමැදි තව කවුරු හරි එකතු වුණොත් ඒ කට්ටිය මම එක එක්කෙනා එන හැටියට ඇතුළට ගන්නම්. ගැටලුවක් වෙන්නේ නැහැ මොකද මේක රෙකෝඩ් කරන හින්දා. මුලින්ම අපි කතා කරන්න හදන්නේ be ක්‍රියාපද ගැන. මම ලියන එක බෝඩ් එකේ ලියන එක පේනවද? හැදිලිව පේනවද? පේන්නේ නැත්නම් කියන්න මම තව ලං කරන්නම් මේ කම්පියුටර් එක. දැනට පේනවා. තව පේනවා. ගුරුගේ කොහොමද තව ලං වෙන්න ඕනද? පේනවා නෑ. පේනවනේ අවුලක් නැහැ නේ. හරි. පේන්නේ නැතුනොත් කියන්න. දැන් කියන්න. හරි. පේන්නේ නැති වුණොත් බර ටක් ගාලා කියන්න. හොඳද? හරි. ඔව්. එතකොට මේක මේ සංකල්පේ සිංහල භාෂාවේ නැහැ. සිංහල ව්‍යාකරණ ඇතුලේ මේක නැහැ. ඒක හින්දා තමයි අපි be ක්‍රියාපද කියලා කියන්නේ. දැන් verbs කියන එක තමයි translate කරොත් සිංහලට ක්‍රියාපද වෙන්නේ. නමුත් be කියන එක
සිංහල ට්‍රාන්ස්ලේට් කරන සිංහලේ වචනයක් නැහැ. ඒක හින්දා අපි be ක්‍රියාපද කියලා කියන්නේ. අපි ඉංග්‍රීසියෙන් මේක ලිව්වොත් be verbs. ඉංග්‍රීසියෙන් ලිව්වොත් be verbs. එතකොට දැන් පේනවනේ verbs කියන එක අපි ක්‍රියාපද කියලා ට්‍රාන්ස්ලේට් කරා, පරිවර්තනය කරා. නමුත් be කියන එක be කියලාම තමයි ගන්න වෙන්නේ සිංහලට. අපට සිංහල ව්‍යාකරණයේ එහෙම එකක් නැහැ. හොඳද? හරි. එතකොට be ක්‍රියාපද ගත්තොත් be ක්‍රියාපදවල සේරම be ක්‍රියාපද තියෙනවා 6ක්. එතකොට be ක්‍රියාපද 6 එන්නේ ඇත්තටම අපි කාලය අනුව බෙදුවහම අතීත වර්තමාන අනාගත කියලා අපිට බෙදන්න පුළුවන්. අපි ඉංග්‍රීසියෙන් ලිව්වොත් past PAST, වර්තමාන present PRESENT, අනාගත future FUTURE. එතකොට වර්තමාන කාලේ be ක්‍රියාපද 3ක් තියෙනවා. අනාගත කාලේ be ක්‍රියාපද 1ක් තියෙනවා. අතීත කාලේ be ක්‍රියාපද 2ක් තියෙනවා. එතකොට 2යි 3යි 5යි 1යි 6යි. එහෙම තමයි be ක්‍රියාපද 6 එන්නේ. දැන් අපි ඉස්සෙල්ලම බලමු මේ be ක්‍රියාපදවල වර්තමාන කාල එකට ඉස්සෙල්ලා ගිහිල්ලා. එතකොට වර්තමාන කාල be ක්‍රියාපදවල වර්තමාන කාලවල present වල PRESENT present වල 3ක් තියෙනවා. am දන්නවනම් කියන්න අනිත් is are am is are. එතකොට මේක සද්ද කරන්නේ am කියලා. මම ගොඩක් වෙලාවට ප්‍රොනවුන්ස් කරන ඒවා වරහන් ඇතුළේ තමයි දාන්නේ. ඉස්සරහට උනත් ඕන දෙයක් ලියනවා නම් වරහන් ඇතුළේ තමයි ප්‍රොනවුන්සියේෂන් දාලා තියෙන්නේ. is are. එතකොට මේකේ තේරුම් මොනවද? මේක තමයි අපිට සාමාන්‍යයෙන් කියලා දෙන්නේ නැති. මේකේ තේරුම් ගත්තොත් ය ඊ මේ අදහස් දෙක තියෙනවා පළමුවෙන්. ඊළඟට තියෙනවා තියනවා ඉන්නවා. දැන් මේකේ ලස්සන වැඩේ කියන්නේ am කිව්වත් is කිව්වත් are කිව්වත් මේ හතරෙන් එකක් තමයි එන්නේ. ය ඊ තියනවා ඉන්නවා කියන හතරෙන් එකක් තමයි එන්නේ. එතකොට මතක තියාගන්න මේ present වල තමයි මේ අදහස තියෙන්නේ. past වුණාම අදහස වෙනස්, future වුණාම අදහස වෙනස්. am is are තමයි 3. ය ඊ තියනවා ඉන්නවා කියන එක තමයි අදහස් වලට එන්නේ. මම නෝට් ලියා ගන්න වෙලාවක් දෙන්නේ නැහැ. ඔයගලන්ට නෝට් එකක් හදා ගන්න පුළුවන් මේකේ වීඩියෝ එක බලලා. ඒක නිසා. එතකොට ඔන්න be verb වල am is are කියන එක අපි පැත්තකින් තියාගමු. am is are. present be verb. ඒක පේන්න ඕනේ නැහැ be verb කියන එක නිකන් හිතේ තියාගන්න. ඔන්න අපි ඒක අරගෙන පැත්තකින් තිබ්බා. ඊට පස්සේ තව සංකල්පයකට අපි යනවා. මේවා සර්වනාම. සර්වනාම. සර්වනාම වලට ඉංග්‍රීසියෙන් කියන්නේ adjectives. pronouns. pronouns. සද්ද කරන විදිහ ලිව්වොත් pronouns. pronouns. pronouns කියලා තමයි කියන්නේ. pronouns තියෙනවා 7ක්. හැබැයි ඒ 7 කියලා කියන්නේ වචන වලින් 7. හැබැයි ඇත්තටම ගත්තොත් තේරුම් එනවා 11ක්. තේරුම් වශයෙන් ගත්තොත් 11ක් එනවා. වචන වශයෙන් ගත්තොත් ඉංග්‍රීසි වචන වශයෙන් ගත්තොත් එන්නේ 7යි. දැන්
මේකේ ඇතුලේ තියෙන සංකල්පයත් එක්කම මම එකපාරම උගන්වනවා. පළවෙනි එක තමයි මේ ලෝකේ වැදගත්ම කෙනා කවුද? මම. ඔව්. මම කියනකොට I කියලා තමයි කියන්නේ. මේක සර්වනාම පදයක්. මේකේ වැදගත්කම තමයි I තමයි වැදගත්ම නාම පදේ. ඒක නිසා හැම විටම මුලදී යෙදුනත් මැදදී යෙදුනත් අගට යෙදුනත් මේ මම කියන අදහසින් I ලියනවා නම් හැම වෙලාවෙම කැපිටල් වලින් ලියන්න ඕන. එතකොට මම කියන අදහසින් I ලියන හැම වෙලාවෙම කැපිටල් වලින් ලියන්න ඕන. එතකොට කැපිටල් වලින් ලියන ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. ඒ තුනෙන් එකක් තමයි මේ. එතකොට මේ කැපිටල් වලින් ලියන එක ගැන ආපු නිසා මම ඒකෙත් ඉතුරු දෙකක් කියන්න. ඕගොල්ලෝම නෝට් එක හදාගන්න මේකේ. කැපිටල් වලින් ලියන අවස්ථා ප්‍රධාන තුනයි. එකක් මම කියනකොට, දෙවෙනි එක වාක්‍යයක හෝ ප්‍රශ්නයක මුලට මුල් අකුර, වාක්‍යයක් පටන් ගන්නකොට ප්‍රශ්නයක් පටන් ගන්නකොට මුල් අකුර කැපිටල් වෙන්න ඕනේ. දෙකයි. තුන්වෙනි එක තමයි කාගේ හරි නමක් නම්, මොනවා හරි දෙයක නමක් නම්, ක්‍රිකටර් කියලා කිව්වහම අපි කැපිටල් දාන්නේ නැහැ. සනත් ජයසූරිය කියලා කිව්වහම S කැපිටල් දානවා, J කැපිටල් දානවා. ප්‍රෙසිඩන්ට් කියලා කිව්වහම සාමාන්‍යයෙන් අපි කැපිටල් P දාන්නේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ හරි ගෝඨාභය රාජපක්ෂ හරි, ගෝඨාභය රාජපක්ෂ කිව්වොත් G අකුරයි R අකුරයි, ගෝඨාභය රාජපක්ෂ වල R අකුරයි කැපිටල් ලියන. එතකොට අවස්ථා තුනක් තියෙනවා කැපිටල් අකුරු යොදන. මම කියන I අදහසින් I කියලා ලියනවා නම් මම කියන අදහසින් එකක්. ප්‍රශ්නයක හරි වාක්‍යයක හරි පළවෙනි අකුර, ඊළඟ කාගේ හරි නමක් නම්. එතකොට ඔන්න කැපිටල් I ලියලා මම කියලා කියනවා. ඊළඟට මගේ ඉස්සරහා ඉන්න කෙනා. එහෙම තමයි සංකල්පය එන්නේ. මම ඉස්සරහා ඉන්න කෙනා හෝ පිරිස. දැන් මේක ඇවිල්ලා මාර ප්‍රජාතන්ත්‍රවාදී නාමපදයක්. ඔබ නැත්තම් ඔබලා කියන අදහසින් එන්නේ you, you. දැන් මේකේ කුල භේදයක්, වර්ග භේදයක්, උස් පහත්, ඒක වචන, බහු වචන, ස්ත්‍රී පුරුෂ කිසිම භේදයක් නැහැ you කියලා කිව්වහම. අපිට ස්ටේජ් එකක් උඩට නැගලා කියන්න පුළුවන් I welcome you කියලා. මේ සභාවේ ඉන්න සියලු දෙනාම මම ගෞරවයෙන් පිළිගන්නවා කියලා කියන්න පුළුවන්. හරිද? එතකොට I love you නැත්නම් I like you, මම ඔබට ආදරේ නැත්නම් මම ඔබට කැමති කියලා මගේ ඉස්සරහා ඉන්න එක්කෙනාට කියන්න පුළුවන්. එතකොට මේක ඇතුලේ පොඩි දෙයක් තියෙනවා. මේ you හදන්න නම් අනිවාර්යෙන් කවුද ඉන්න ඕන? මගේ ඉස්සරහා ඉන්න කෙනානේ. එතකොට you හදන්න නම් අනිවාර්යෙන් තව එක්කෙනෙක් ඉන්න ඕනේ. කවුද ඉන්න ඕනේ? මම ඉන්න ඕනේ. මගේ ඉස්සරහා ඉන්න කෙනානේ. එතකොට මම නැති වුණොත් you නෑ. හරිද? මම නැති වුණොත් you නෑ. මගේ ඉස්සරහා නැත්නම් අපි කතා කරන දෙයක් ගත්තොත් එහෙම කතා කරන එකේ කරන විෂය සබ්ජෙක්ට් එකට අයිති මිනිස්සයා කියන එකෙන් තමයි ඒක කියවෙන්නේ you. මගේ ඉස්සරහා භෞතිකව ඉන්නත් පුළුවන්. නමුත් මේ කතාවේ අපි ඉස්සරහා ඉන්න කෙනා මගේ ඉස්සරහා ඉන්න කෙනා කියන එක තමයි you කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ලියුමක් ලියනවනේ. I called you. මම ඔබට ඇමතුමක් දුන්නා කියලා අපි ලියුමක ලියනවා. එතකොට ලියුම යන්නේ ගිහිල්ලා යා කඩලා ඇරලා බලන්නේ මගේ ඉස්සරහා නෙමෙයිනේ. නමුත් ඒකෙන් කියවෙන්නේ මොකද්ද? මම මේ කතා කරන කෙනාගේ කතා කරන එකේ ඉස්සරහා ඉන්න කෙනා කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. එතකොට මේකේ you කියන එකේ හාමුදුරු කෙනෙක්ටත් you කියන්න පුළුවන්. හිඟන්නෙක්ට you කියන්නත් පුළුවන්. දේශපාලඥයෙක්ට, ඇමති කෙනෙක්ට, ජනාධිපතිට වුණත් you කියන්න පුළුවන්. තත්ත්වය කිසිම දෙයක් අදාළ නැහැ. එක්කෙනෙක්ට you කියන්නත් පුළුවන්, ගොඩකට you කියන්නත් පුළුවන්. ගෑනුවට you කියන්නත් පුළුවන්, පිරිමියට you කියන්නත් පුළුවන්. දැන් එතකොට මගෙන් අහන්න පුළුවන් ගෑනු පිරිමි නොවන කෙනෙක්ට කියන්නේ කොහොමද? ඒත් you තමයි. හරිද? ඉංග්‍රීසි භාෂාවේ වෙන වචන නැහැ. තමුන් ඉස්සරහා ඉන්නවනම් you තමයි. ඊට පස්සේ මේ දෙක අපි එකතු කරනවා. මමයි ඔබයි එකතු වුණාම අපි we. දැන් මේකෙත් මතක තියාගන්න. මේකෙත් මම අයින් කරොත් මොකෝ? මම නැති වුණොත් we නෑ. ඒක ඇත්තටම හොඳට මතක තියාගන්න ඕන එකක්. අපි කියලා කතා කරන ඕන ප්‍රශ්නයක මම නැති වුණොත් එහෙම අපි නෑ. ඒතකොට වෙන කට්ටියක්. ඒකට වෙනම වචන තියෙනවා මම නැතුව අදාළ නැතුව එන අයට. ඒතකොට මම
ඔබ අපි IUV ඊට පස්සේ මේ තුනටම ඒ කියන්නේ I අදාළයි. ඒතකොට I වලට අදාළ නැති මට මම සම්බන්ධ වෙන්නේ නැති සර්වනාම පද තමයි ඊළඟට කතා කරන්න යන්නේ. ඒකේ පිරිමි එක්ක තමයි ඔහු. ඔහු කියන්නේ he. ගෑනු කෙනා මගේ සම්බන්ධයක් නැති ගෑනු කෙනා ඇය. මොකද ප්‍රොනවුන් එක she. ඊට පස්සේ සතෙක් නම් අපිට කියන්න පුළුවන් ඌ කියලා. පණ නැති දෙයක් නම් ඒක වචන පණ නැති දෙයක් නම් ඒක කියලා අපිට සිංහලෙන් කියන්න පුළුවන්. ඔන්න මම ඒකයි කියලා කිව්වේ හතක් තියෙනවා නමුත් තේරුම් වැඩිපුර තියෙනවා කියලා කියන්නේ මෙන්න මේක. මෙතනට තේරුම් දෙකක් එනවා. මේ පේනවනේ. මෙතනට තේරුම් දෙකක් එනවා. ඔබ ඔබලා කියලා තේරුම් දෙකක් එනවා. එතකොට ඌ ඒක කියන එකට අපි දානවා it කියලා. he she it. ඊට පස්සේ එතකොට මෙතන 3යි මෙතන 3යි 6යි. දැන් 7 වෙනි එක තමයි මෙන්න මේ සෙට් එකේම බහුවචනේ. he ගොඩක්, she ගොඩක්, it ගොඩක් කියන එකේ බහුවචන. A T H E Y. දැන් අපට කවුරු හරි කියන්න දේ කියලා කියපු ගමන් ඉස්කෝලේදී උගන්වන්නේ මොකද්ද? දේ කියන්නේ මොකක් කියලාද අපිට උගන්වන්නේ? ඔවුන් කියලා. ඒවා ඉතින් අර්ධ සත්‍ය. භාගයක් ඇත්ත. ඔහු ඇය කියන එකේ බහුවචනේ ඔවුන් වුණාම හරි. එතකොට it එකේ බහුවචනේ දේනේ. ඒකට ඒක ඇල්ල අපට උගන්වන්නේ නැහැ. අපරාධ ඉතින්. ඒවයින් තමයි අර මම එකයි කිව්වේ. අපේ මේ ෆවුන්ඩේෂන් එකේ හිස් තැන් තියෙන තැන් තමයි මේවා. එතකොට ඌ කියන එකේ බහුවචනේ උන්. ඒක කියන එකේ බහුවචනේ ඒවා. එතකොට ඔවුන් උන් ඒවා කියන තුනම දේවල්ට අදාළ වෙනවා. පැහැදිලිද? දැන් එතකොට ඔන්න අපි බී ක්‍රියාපද තුනක් ඉගෙන ගත්තා වර්තමාන කාලේ am නිසා. ඊට පස්සේ සර්වනාම පද ඉගෙන ගත්තා pronouns 7යි. IUV, he she it, they. දැන් ඊළඟට අපි බලමු මෙන්න මේකයි එකතු කරලා කොහොමද අදහසක් ගොඩනගා ගන්න කියලා. දැන් එතකොට සර්වනාම පදවල දැන් සර්ව කියලා කියන්නේ හැමදේම අයිති කියලා කියන එකනේ. හැමදේම මේකට අයිති කියලා. සර්වනාම කියලා කිව්වහම ඒක යටින් අදහසක් තියෙනවා. හැම දෙයක්ම මේ නාම පදවලට අයිති කියලා. අපි බලමු මේ කතාව ඇත්තද කියලා. I U V he she it they. හරි. මට ඉංග්‍රීසියෙන් නාම පදයක් කියන්න. නාලක. මම නාලක කියලා කතා කරන්නම් මේ නංගි කියන්න කමක් නැහැ. ඉංග්‍රීසියෙන් නාම පදයක් කියන්න. ඕන එකක්. ලෝකේ තියෙන ඕන නාම පදයක්. flower flower මල පුෂ්පය. flower කියන එක it කියන එකට අයිති වෙන්නේ. ඒක කියන එකට අයිති වෙන්නේ. හරිද? සජිත් කියන බලන්න නාම පදයක්. ඉංග්‍රීසි නාම පදයක් කියන ඕන එකක්. බස් it කියන එකට අයිති වෙන්නේ. ඒක කියන එකට අයිති වෙන්නේ. චාමර රජිත කියලා කිව්වහම he වලට අයිති වෙන්නේ. ඔහු කියන එකට අයිති වෙන්නේ. වරුණ dog කියලා කිව්වහම ඌ කියන එකට තමයි අයිති වෙන්නේ. it කියන එකට තමයි අයිති වෙන්නේ. එතකොට මේ ලෝකේ තියෙන ඕනම එකක් මේ හත ඇතුලේ තියෙනවා. හරිද? මේ හත ඇතුලේ තියෙන. එතකොට මේකෙන් කරන්නේ මොකද්ද? මේකෙන් කරන්නේ එකම නාම පදයක් ආය යෙදෙන තැන්වලදී දැන් අපි හිතමු සනත් ජයසූරිය ගැන අපි කතා කරන්න යනවා. ඒ සනත් ජයසූරිය is a good batsman. සනත් ජයසූරිය හොඳ පිතිකරුවෙක් කිය. සනත් ජයසූරිය scored 20 hundreds. සනත් ජයසූරිය කිය අපි කියනවා. සනත් ජයසූරිය කියලා කිව්වම අකුරු 15ක් විතර තියෙනවනේ දැන්. ඒ වෙනුවට පළවෙනි එකේ සනත් ජයසූරිය කියලා ලියලා
සනත් ජයසූරිය is a good batsman කියලා ලියලා සනත් ජයසූරිය හොඳ මේ පිතිකරුවෙක් කියලා අපි ලියලා he scored කියලා he දානවා. he දාපුවම අකුරු දෙකයි. ඉඩත් ඉතුරුයි කියන්න යන වෙලාවත් ඉතුරුයි. හරි පහසුයි. එතකොට මේ සර්වනාම පද වලින් කරන්නේ ඇත්තටම නාම පදයක් ප්‍රතිස්ථාපනය කරනවා, රිප්ලේස් කරනවා. ඒක අර සම්පූර්ණ දිග නම වෙනුවට මේ කොට කෑල්ල දානවා. හරිද? ඒක තමයි pronouns වල සර්වනාම පද වල වැඩේ. අතට මතක තියාගන්න සර්වනාම පදයකින් නාම පදයක් රිප්ලේස් කරන්න පුළුවන්. නාම පදයක් වෙනුවට සර්වනාම පදේ දාන්න පුළුවන්. ඒක අනික් පැත්තත් ඕනනම් කරන්න පුළුවන්. සර්වනාම පදේ ඒ ගැන කියකින් කතා කරලා අන්තිමට නාම පදේ දාන්නත් පුළුවන්. හරිද? කැමති විදිහ. හැබැයි කියවෙන්නේ මොකද්ද? ලෝකේ තියෙන ඕන නාම පදයක් වෙනුවට මේ හතෙන් එකක් දාන්න පුළුවන්. දැන් මම කියවනේ තේරුම් 11ක් තියෙනවා කියලා. තේරුම් 11 එන්නේ මෙහෙම. I කිව්වහම මම. මේකේ මට කියලා අදහසකුත් එනවා. හැබැයි ඒක සිංහලෙන් එන අදහසක් නැතුව ඉංග්‍රීසියේ තියෙන එකක් නෙමෙයි. මොකද අපි කියනකොට ඒකේ දෙවිදිහකට අපි පාවිච්චි කරනවා. දැන් අපි හිතන මෙහෙම මම ලස්සනයි කියලා කිව්වොත් අපි කියන්නේ I am beautiful. I am beautiful කියලා කියන්නේ එතකොට මම. හැබැයි බඩගිනි කියලා කියන්න ගියොත් I am hungry කියන්නේ මම බඩගිනි කියන එක නෙමෙයිනේ අපි සිංහලේ. මට බඩගිනි. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා මට කියලා කිව්වහම to me කියලා දාන්න පුළුවන් ඕන. හැබැයි ඒ අදහසින් නෙමෙයි මෙතන මට කියලා කියන්නේ. අපි සිංහලේ පාවිච්චි කරන විදිහක් ඒක. I am hungry කියන්නේ මට බඩගිනි. I am sick කියන්නේ එතකොට මම කියලා පාවිච්චි කරන්නේ. මම ලෙඩි. හරිද? මට කියලා අපිට කතා කියන්න වෙනවා. I am thirsty. මට තිබහයි. හරිද? එතකොට මට කියන එකේ අදහස් දෙකක් විදිහට ගන්න එපා. එකයි කියලා ගන්න. අපිට සිංහලෙන් කියනකොට මම මට කියලා ගන්න වෙනවා. you කිව්වහම ඔබ ඔබලා. ඔන්න එතන දෙකයි. ඒක වචනේ බහු වචනේ දෙකයි. we කිව්වහම අපි එකයි. he කිව්වහම ඔහු එකයි. she කිව්වහම ඇය එකයි. it කියලා කිව්වහම දෙකයි. එකක් ඌ අනිත් එක ඒක. they කිව්වහම තේරුම් ඔවුන් තුනයි. තේරුම් තුනයි. ඔවුන් උන් ඒවා. හරිනේ? 3යි 2යි 5යි 1යි 6යි 7යි 8යි 10යි 11යි. අන්න එහෙම තමයි 11 එන්නේ. හරිද? දැන් එහෙමනම් අපි මේකට ඔන්න දැන් ඒකත් අරගෙන පැත්තකින් අපි තියාගන්නවා. හරිද? දැන් මේක නිකන් හරියට රෙසිපි එකක් වගේ නේ. මේ බඩු අරගෙන මේකෙන් ග්‍රෑම් 250යි මේකෙන් ග්‍රෑම් 100යි ලුණු ස්වල්පයක් එහෙම කියලා කියන්නේ. ඒ වගේ ඔන්න දැන් ඔන්න මේක අරගෙන පැත්තකින් තියාගත්තා. දැන් ඔන්න අර හතත් අරගෙන පැත්තකින් තියාගමු. මොනවද හත? pronouns හත. pronouns හත. I, you, we, he, she, it, they. දැන් ඊට පස්සේ තව ಜಾති පහක් ගන්න හදන්නේ. ಜಾති පහක් නෙමෙයි අත්‍තරම එක ಜಾතියකින් පහක් ගන්න හදන්නේ. මේවා නාම විශේෂණ. නාම විශේෂණ. මේවට අපි adjectives කියලා කියනවා. A D J E C T I V E S adjectives නාම විශේෂණ. නාම විශේෂණ ගැන එහෙම ග්‍රැමර්ම උගන්වනවා නම් නාම විශේෂණ කියන්නේ නාම පදයකට ඉදිරියෙන් යොදන්න පුළුවන්. ඒ වගේම බී ක්‍රියාපදයකට පසුව තනියම යොදන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. හරිද? අපි ඒ ගැන හිතන්නේ නැතුව නාම විශේෂණ පහක් ගමු. මම එකක් කියන්න. එකක් rich RICH පෝසත්. එහෙනම් අපි කියමු බලන්න. නාලක කියමු බලන්න තව එකක්. rich එකේම අනිත් එක කියන්න. පෝසත් නම් අනිත් එක poor EOOR. හරිද? සජිත් කියන්න බලන්න.
මොකක් හරි ගතිගුණයක් ගැන කියන්න මිනිස්සෙක් ගැන කියන ගතිගුණයක් ගැන කියන වචනයක් කියන්න. beautiful beautiful. මං හිතන්නේ ගෑනු ළමයා මතක් වුණාද කියලා. හරි. BEAUTIFUL කවුරු හරි ගැන මතක් කරලා කියන්න කියපුවම ටක් ගාලා beautiful මතක් වුණා. මොකක් රහසක් තියෙනවා කිය. හරි. අනිත් එක තව එකක් කියමු. චාමර තව එකක් කියමු. humble humble. අපි සාමාන්‍ය ඉංග්‍රීසි වලදී මේ humble වලට කලින් ගන්න ඒවා තියෙනවා. රිෂේ මොකද? අකුරු කිය. කලින් ගන්නවා humble වලට කලින් ගන්නවා. ඒ කියන්නේ මේ දැන් එලි ලේසියෙන්ම ගන්නව තියෙනවා. දුප්පත් පොසත් උස මහත ලස්සන කැත මහත කෙට්ටු බුට් අකුරු කියන්නේ බුට් අන්න හරි. GWOD. දැන් මෙතනදී අපි මේ humble honest cunning cruel ඒ වගේ වචන වලට යන්න කලින් මේවත් එක්ක වැඩ කරලා මේකත් අර මේ ක්‍රිකට් ගහන්න කලින් මැච් එකට දාන්න කලින් අපි net වලනේ ප්‍රැක්ටිස් කරන්නේ. මේ net වල ප්‍රැක්ටිස් කරන්න මේ බෝලේ මෙහෙම දාන්නේ. එතකොට මේ සරල ඒවා ටිකත් එක්ක තමයි මේ කරගෙන යන්නේ. ඊට පස්සේ වරුණ කියමු තව එකක්. good එකේ අනික් එක කියමු. bad හා. හරිනේ. ඔන්න දැන් rich poor ඔන්න දැන් ඒ ටිකත් අරගෙන ඔන්න පැත්තකින් තියාගන්න හදන්න. rich poor beautiful good bad. හරිද? ඔන්න එතකොට am is 3යි pronouns 7යි 10යි මෙතන 10යි 15යි. හරිනේ? ඔන්න දැන් එහෙනම් අපි කේක් එක හදන්නයි යන්නේ. සරලව කේක් එක හදන්නයි යන්නේ දැන්. හරිද? මුද්‍රප්පලන් දාලා අයිසින් දාලා හැම ලොකු වැඩ කරන්න යන්නේ. සරල කේක් එකක් ඉස්සෙල්ලා හදා ගන්න හදන්න. හා. දැන් මට කියන්න ඕනේ මෙන්න මෙහෙම එකක්. මම හොඳා කියලා මට කියා ගන්න ඕනේ. දැන් මට ඕගොල්ලන්ට තහවුරු කරන්න ඕනේ මෙන්න මේකයි. අපි සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කියන්න ගියාම හිර වෙන තැනක් තියෙනවා. මේ පැත්තෙන් මේ පැත්තට දාගන්න යනකොට හිර වෙන තැනක් තියෙනවා. අන්න ඒ හිර වෙන තැන තමයි ඔන්න හරියට මම කියලා දෙන්න හදන්නේ. අපි ඉස්සෙල්ලා මෙහෙම කරමු. ඉස්සෙල්ලා වචනෙන් වචනේ ගමු. හොඳද? මම කිව්වහම කට්ටියම කියන ප්‍රශ්නයක් නැහැ. මම කිව්වහම අයි. හොඳ කිව්වහම good. කිව්වහම am. කිව්වහම am. හරිනේ? දැන් ඔන්න තුනෙන්ම ගත්තා. pronoun එක I ගත්තා. මෙතනින් good ගත්තා. නේද? ලුණු ස්වල්පයක්, ගම්මිරි ස්වල්පයක්, පිටි. ඕවා තමයි දැන් කියලා තියෙන්නේ දැන් මේ. ඔන්න දාලා තියෙන්නේ. දැන් හැබැයි මේක මිශ්‍ර කරන්න ඕන. වැඩේ වෙන විදිහකට තමයි මේවා මෙහෙම දැම්ම කියලා අදහස් එන්නේ නැහැ. I good am කියලා කිව්වොත් වැරදි. එතකොට දැන් මේක ග්‍රැමර් වලින් උගන්වනවා නම් I කියන්නේ සබ්ජෙක්ට් එක, මේ තියෙන verb එක, මේ තියෙන object එක. හරිද? කර්තෘ ක්‍රියාව කර්මය. දැන් මේක මතක තියාගන්න පොඩි කතාවක් මම කියන්නම්. ඒක කිව්වහම මතක හිටිනවා. සුද්දට ඕන කර්තෘ ගැන කියපු ගමන් සුද්දට දැනගන්න ඕන එයා මොකද්ද කරේ නැත්නම් එයාට මොකද්ද උනේ කියලා එයාට දැනගන්න ඕන. ඒ කියන්නේ සුද්දට ඕන මම කියලා කියපු ගමන් කෑවා මොනවද කියලා දැනගන්න ඕනේ යාට පස්සේ. මොනවද කොහෙන් මිලදී ගත්ත එකක්ද රතු පාටද කොළ පාටද මිල අධිකද ලාභද ඒව දැනගන්න ඕනේ යාට පස්සේ. ඒවා ටික දැනගත්තේ නැතත් යාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට
කියන්නේ අපේ මේ මං කියන්නේ මේ අපේ වර්තමානයේ ඉන්න මේ අපි විතරක් නෙමෙයි මේ අපේ භාෂාවේ මුල් කාලේ භාෂාව පාවිච්චි කරපු අයත් හරි ආසයි ඕපදූප අහන්න. එතකොට අපේ සිංහල අය මොකද කරන්නේ? සිංහල භාෂාව ඇතුලේ තියෙන ලක්ෂණය මොකද්ද? මම මේ භාෂාවේ ලක්ෂණෙන් කියන්නේ හොඳේ. මම කියලා පටන් අරගෙන ඉතින් එයාට මොකද උනේ? එයා කවුද? එයාගේ මොකද්ද උනේ? දැන් එතකොට දැන් අපි ගත්තොත් එහෙම අපි ඕපදූපයක්ම ගමුකෝ. එහා ගෙදර මැගි අක්කගේ මේ වයස අවුරුදු 18ක් වෙච්ච දුව පෙරේදා පැනලා ගිහිල්ලා. හරිද? දැන් අපි ක්‍රියාපදේ කියන්නේ කොතනද? අන්තිමට පැනලා ගිහිල්ලා. ඊට කලින් අර ඕපදූප ටික අපි කියලා තියෙනවානේ. ඒක තමයි අපේ ක්‍රමය. හැබැයි සුද්ද කියන්න ගියා නම් සුද්ද කියන්නේ girl ran away කියලා girl ගැන කියනවා ඊට පස්සේ who was my neighbor's daughter අන්න එහෙම කියලා තව ඇඩ් කරනවා. එතකොට ගෑනු ළමයා මොකද කරේ කියලා සුද්දට ඕපදූප ටික නැතත් කමන්නේ. ඒක හින්දා අපේ සුද්දන්ගේ භාෂාවල ක්‍රමයේ වෙනසක් තියෙනවා. එතකොට මම හොඳ ඊ කියලා කිව්වහම සුද්ද කියන්නේ ඊ එක ඉස්සරහට ගේනවා. මේක ගේනවා ඉස්සරහට. එතකොට මේක ක්‍රමයක් විදිහට ගත්තොත් අපි කියන්නේ මුලින් පටන් අරන් අගට ගිහිල්ලා අග ඉඳලා පිටිපස්සට එන්න තියෙන. අග ඉඳලා ආපස්සට එන්න තියෙන. එතකොට මේකේ ක්‍රමය හැදෙනවා. එතකොට මම හොඳ ඊ කියලා කිව්වහම ඉංග්‍රීසියෙන් කියන්න ඕන කොහොමද? I am good. ඕක තමයි මෙන්න මේකයි අතරේ තියෙන ලොකු කේස් එක. දැන් ඕක නිසා තමයි විශේෂයෙන්ම වාක්‍ය දික් වෙන්න වචනවල තේරුම අපි දන්නවා. සමහර වෙලාවට මට වාක්‍යයක් හම්බුනොත් මම කියන්න ඔය අපේ පෙළපොත්වල ළමයින්ගේ පෙළපොත්වල එහෙම තියෙනවා. දිග වාක්‍ය තියෙනවා. සමහරවිට ඡේදේ සම්පූර්ණ ඡේදයක් තියෙනවා වාක්‍ය දෙකෙන් විතර. ඒකේ කියලා තියෙන වචනෙන් වචනේ තේරුම අරගෙන වෙනම තේරුමක් ගන්න. හැබැයි ඇත්ත තේරුම ඊට වැඩිය වෙනස්. මොකද ඒ වෙනස ඇති වෙන්නේ අපි වචන හදාගන්න ක්‍රමේ වෙනස නිසා. අනිත් එක මම විශ්වාස කරනවා ගොඩක් අය කියනවා නේද මේ මට ඉංග්‍රීසි තේරෙනවා කතා කරන එක තේරෙනවා හැබැයි ඇහුවහම කතා කරන එක තේරෙනවා හැබැයි කතා කරගන්න බෑ කියලා කියනවා නේද? ඒකේ ඇත්ත අදහස තමයි එයාට කතා කරන එකත් හරියට තේරෙන්නේ නැහැ කියන එක. එයාට තේරෙන්නේ මොනවද? වචන තේරෙනවා එයාට. I good am කියලා කිව්වහම good කියන්නේ හොඳ කියලා තේරෙනවා. I කියන්නේ මම කියලා තේරෙනවා. එතකොට එයා ඒකෙන් හදාගන්නවා මම හොඳ කතාවක් තමයි මේ කියලා තියෙන්නේ කියලා. හරිද? එහෙම තමයි වැඩේ යන්නේ. එතකොට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ යටම මුලම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒක නිසා මුල ඉඳලා මේක හදාගෙන යමු. හරි. එතකොට මම හොඳයි කියලා කිව්වහම I am good කියලා තමයි එන්නේ. දැන් ඔන්න බලන්න හරි ලස්සන වැඩේ. I එක්ක am දාන්නේ. දැන් අපි එතනට යමු. ඒ කියන්නේ මෙන්න මේකයි සම්බන්ධ කරන විදිය ගැන කතා කරමු. මේකයි සම්බන්ධ කරන විදිය. දැන් මේ අවසාන ප්‍රතිඵල එන විදිය තමයි මම පෙන්නුවේ. මේක සම්බන්ධ කරන හැටි අපි අරගෙන බලමු. මේකත් ඔයගොල්ලෝ දන්නවා. ඒකින්ද මේක ලොකුවට අලුතෙන් කියලා දෙන්න ඕනේ නැහැ. නමුත් මතක් කරගන්න තමයි මේ කියන්නේ. අපි ගත්තොත් am is ගත්තොත් මොකත් එක්කද am දාන්නේ? කතෘ I විදිහට එනවා නම් තමයි am දාන්නේ. is දාන්නේ මොන pronouns එක්කද? he, she, it එක්ක තමයි is පාවිච්චි කරන්නේ. ඊට අමතරව අපිට පොඩි අමතක වෙන දෙයක් තියෙනවා ඕනම ඒක වචනයක්. ඒ කියන්නේ ටීචර් කිව්වොත් B verb එක මොකද්ද?
is. is හරිද? father කිව්වොත් is is. mother කියලා කිව්වොත් is. the car කියලා කිව්වොත් is. ඒක වචනයත් එක්ක ඕනම singular එකක් එක්ක singular subject එකක් එක්ක ඒක වචන කර්තෘ කෙනෙක් එක්ක යෙදෙන්න is. හොඳද? එතකොට ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ ආයෙ දෙන්නේ දැන් අපි හතරක් කරා I he she it. ඉතුරු තුන මොනවද? ඉතුරු තුන they you කියන්නේ they we they. they එතකොට මේ අර සිංගියුලර් එකේම අනිත් එකත් මේකට අදාළ වෙනවා. මොනවද? ඕනම plural p l u r a l ඕනම බහුවචනයක් කර්තෘ විදිහට යෙදෙනකොටත් අපිට ආ තමයි පාවිච්චි කරන්න වෙන්නේ. දැන් එතකොට අරකින්ම බහුවචනය අපි ගත්තොත් mothers කියලා කිව්වොත් mother කිව්වොත් is mothers කිව්වොත් ආ teacher කිව්වොත් is teachers කිව්වොත් ආ. හරිද? පැහැදිලිනේ? එතකොට ඔන්න දැන් පැටලුන් ටික ලිහුවා. දැන් අන්තර් සම්බන්ධකම් ඒකත් එක්ක මේකත් එක්ක තියෙන සම්බන්ධකම් ටික සේරම දැන් කියලා දීලා තියෙනවා. දැන් තියෙන්නේ වාක්‍ය හදන්න. දැන් තියෙන්නේ වාක්‍ය හදන්න. හරි. එතකොට මම හොඳයි. මම හොඳයි. ඔහු හොඳයි. ඇය හොඳයි. ඔවුන් හොඳයි. අපි මේකේ පරිස්සමින් එකින් එක එක යන්. හරිද? දැන් මම හොඳයි කියන එක ලිව්වනේ කලින්. මම කිව්වහම I. හොඳ කිව්වහම good. E කිව්වහම am. හරිද? ඒක නිසා අපි එතනට දාගමු තව එකක්. වෙන එකක් දාගමු. අපි හොඳයි. හරි. දැන් එහෙනම් මේ වරුණගෙන් අපි පටන් ගමු. හරිද? අපි මේක හදමු වරුණ. අපි කිව්වහම we we. we are good හොඳ කියන්නේ good දැන් එතකොට මෙතන e එකට මේකට අදාළ be verb එක තමයි දාන්න ඕනේ. e කියන්නේ ආ. හරි. එතකොට කොහොමද මේක අපි හදලා අන්තිමට ගන්නෙ? අපි හොඳයි කියලා we are good. හරි. චාමරට යන්. අපි එක එක යන්. ඔහු කිව්වහම චාමර is ඔහු කිව්වහම he he. ඔහු කිව්වහම he. හොඳ නම් good good. e නම් is is. හා. එතකොට he වලට අදාළ be verb එක තමයි මෙතනට එන්නේ. එතකොට ඔහු හොඳයි කියන එක අපි ඉංග්‍රීසියෙන් කියන්නේ he is good he is good. හරි. යමු සජිත්ට. ඇය she. හොඳ නම් good good. e නම් is. දැන් she good is කියලා තමයි සිංහල වචන අනුපිළිවෙල ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? she is good she is good. හරි. නාලක ඔවුන් නම් they ඔවුන් කිව්වහම they they. හොඳ good good. e are හරි. එතකොට හදලා ආවහම they are good they are good. දැන් පැහැදිලිනේ. දැන් ඊට පස්සේ ඔන්න එතනින් එහාට ගණන්. දැන් ඔන්න ගණන් හදලා පෙන්නනම් මම ඩෝන් ගාලා මේක එකපාරට පුපුරන හැටි. ප්‍රමාණය එකපාරට වැඩි වෙන හැටි. I එක්ක I am rich, I am poor, I am beautiful, I am good, I am bad කියලා පහයි. එතකොට you වලින් පහයි,
V වලින් 5යි, he වලින් 5යි, she වලින් 5යි, it වලින් 5යි, they වලින් 5යි. දැන් කීයක් කියන්න පුළුවන්ද වාක්‍ය? අංග සම්පූර්ණ ආයේ මේ මහරජින ගාවට ගිහිල්ලා වුණත් කියන්න පුළුවන් જાතිය වාක්‍ය කීයක් දන්නවද දැන්? 35යි. හරිද? කැපිටල් අකුරකින් පටන් අරන් ලියලා ඉවරලා අගට ෆුල් ස්ටොප් එක තිබ්බනම් අංග සම්පූර්ණ වාක්‍ය 35ක් අපි ඔන්න විනාඩි 40න් 50න් විතර ඉගෙනුවා. හරිද? ආයේ කිසි ඇදක් පළුද්දක් කියන්න නෑ කාටවත්. හොඳද? හරිද? සිංහල අදහස මොකක්ද කියලා හරියටම දන්නවා. ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා දන්නවා. ඉංග්‍රීසි අදහස කොහොමද කියන්නේ කියලා හරියටම දන්නවා. හරිද? පොඩිවත් අඩුපාඩුවක් නෑ. හරි. අපි එහෙමනම් දැන් අපි මේ ටික මෙහෙම්මම තියලා අපි B ක්‍රියාපදවල අතීත කාලෙට යමු. අතීත කාල B ක්‍රියාපද. එතකොට අතීත කාලේ මම B ක්‍රියාපද කීයක් තියෙනවද කිව්වද? දෙකයි. was එකක් was අනිත් එක were. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ am is are කියලා තිබිච්ච තුන දැන් තුනක් තිබිච්ච එක දෙකක් උනේ කොහොමද කියන එක. අර මොකද සින්දුවක් තියෙනවනේ. මොකද පුතාගේ නම මොකද නේ පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ නේ ඒ වගේ තමයි. වර්තමානයේ තුනක් වෙච්ච B ක්‍රියාපද අතීතයට යනකොට දෙකක් උනේ කොහොමද? ඕකනේ දැන් ප්‍රශ්නේ. දැන් ඕක මේ විදිහට තේරුම් ගන්න. දැන් අපි කිව්වේ මොකද්ද? ලෝකේ ඉන්න වැදගත්ම මනුස්සයා කවුරුයි කියලාද කිව්වේ? මම. තමාට ඉන්න වැදගත්ම කෙනා තමා. හැබැයි තමාට උනත් තමා වැදගත් වෙන්නේ වර්තමාන කාලේ විතරයි. අතීතයට යනකොට මොකද කරලා තියෙන්නේ? අතීතයට යනකොට මොකද කරලා තියෙන්නේ? මේ am එක is එකත් එක්ක ගැට ගහලා එකකට දාලා තියෙනවා. ඒ කියන්නේ මම වුණත් කල් යනකොට ඒ තරම්ම වැදගත් නෑ නිකන් ඒක වචන ගන්නටම වැටෙනවා. සාමාන්‍ය ඒක වචන කෙනෙක් ගන්නට වැටෙනවා. ඒක තමයි මේ කියන්නේ. හරිද? am is කියන දෙක එකතු වෙලා was කියලා එකක් හදලා තියෙනවා. ඒකෙන් තමයි මේ තුන මේ දෙකක් තිබිච්ච එක එකක් වෙලා තියෙන්නේ. එතකොට ආ කියන එක හැමම තමයි. හරිද? were කියලා කෙලින්ම අරගෙන තියෙනවා. එතකොට අපි මේකේ තේරුම ගත්තොත් was were වල තේරුම ගත්තොත් දැන් අපි ආයෙ මතක් කරගත්තොත් ය ඊ තියනවා ඉන්නවා කියන එකනේ අපි මේක අදහස විදිහට ගත්තොත් එතකොට මේකේ අදහස එන්නේ හිටියා තිබුණා කියන අදහස. හරිද? was were වල අදහස තිබුණා හිටියා කියන එක. අතීත කාලයේ මොන හරි තිබිච්ච දෙයක් ගැන තමයි මේ කියන්නේ. හරිද? එතකොට අපි දැන් එහෙනම් මේකට අදාළව අතීත කාල B ක්‍රියාපද දෙකත් එකතු කරගමු මේ වැඩේට. දැන් අපි ඉස්සෙල්ලා කිව්ව මම හොඳයි කියලානේ. මම හොඳයිනේ හිටියේ. මම හොඳයිනේ අපි කතා කරේ. එතකොට මම කියන එකට I දැම්ම, හොඳ කියන එකට good දැම්ම, E කියන එකට am දැම්ම. සරල පුංචි ප්‍රශ්නයක්. දැන් මෙතන ක්‍රියාපදේ මොකද්ද? am. හරිද? මෙතන ක්‍රියාපදේ am. ඉංග්‍රීසි භාෂාවේ තනි වචනයක් නෑ. එක වචනයක් තියෙනවා නම් වැදගත්ම වචනයක් ඒක ක්‍රියාපදේ. ඒ කියන්නේ අපිට මොනවා හරි වාක්‍යයක් කියන්න ඕන නම් තනි වචනෙන් go කියලා කියන්න පුළුවන්. යන්න. ආයෙ වෙන මොකවත් ඕනේ නැහැ. ඒක හින්දා ඒකේ අනික් පැත්ත මොකද්ද? වාක්‍යයක් මෙහෙම නැවතීම් තිත තියලා සම්පූර්ණ කරන්න නම් අනිවාර්යයෙන්ම ක්‍රියාපදයක් තියෙන්න ඕන. ක්‍රියාපදය කියලා කියපු ගමන් අපේ ඔළුවට එන්නේ මොනවා හරි කරනවා, මොනවා හරි වෙනවා, චලනය වෙනවා, එහෙම දේවල් එන්නේ. නමුත් යම් තත්ත්වයක් යම් ගැන කියන්න ගියාම එතකොට හොඳ කියන එකේ මොකුත් ක්‍රියාවක් වෙන්නේ නැහැනේ. ඒකින්ද
මේ ක්‍රියාවක් වෙනම දාලා තියෙන්නේ am නිසා be ක්‍රියාපද වලින් වෙන එක කාර්යයක් තමයි ඔය හරිද දැන් එතකොට අපි එහෙනම් අතීත කාලයට ගමු සිංහලෙන් ගත්තොත් මම මේක ටිකක් හදලා ගන්න වෙනවා මේ සිංහලට පරිවර්තනය කරනකොට හොඳ නෙමේ හොඳට කියලා ගන්න වෙනවා හොඳට හිටියා මම හොඳට හිටියා කියලා තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට මම කිව්වහම ආයෙත් I හොඳට Good. good Good. හිටියා Was. මතකයිනේ I he she it වලට දාන්නේ sorry was. එතකොට දැන් අපි අර විදිහටම හදනවා මුලින් පටන් ගත්ත අගට ගියා ආයෙ මුලට ආවා. එතකොට කොහොමද? I was good. මම හොඳට හිටියා I was good. පැහැදිලිද? එතකොට ඔන්න මම හොඳට හිටියා. අපි දැන් එහෙමනම් වර් එකක් දාලා එකකුත් හදමු. මම හොඳ වුණා කියලා වුණත් කියන්න පුළුවන්. මම හොඳ වෙලා හිටියා. එහෙම තව අදාළ විදිහට දාගන්න පුළුවන්. ඔවුන් අපි වෙන වචනයක් ගමු හොඳ නැතුව පොහොසත්ව හිටියා. දැන් මෙතන මතක තියාගන්න යම් කෙනෙක්ට කිව්වොත් අතීතයේ මෙහෙම හිටියා කියලා ඒකේ මේ ව්‍යංගයෙන් එනවා අදහසක් දැන් එහෙම නෑ කියලා. හරිද? දැන් එහෙම නෑ. මේක විතරක් කියලා වෙන මොකුත් නොකිය හිටියොත් එහෙම අනික් අදහස තමයි එන්නේ. ඒ කියන්නේ ඔවුන් පොසත්ව හිටියා කියලා කිව්වා ගමන් අනික් පැත්තෙන් එන්නේ මොකද්ද? දැන් එක්කෝ සුපිරිප් දනවත් එක්ක දුප්පත්. ඒ කියන්නේ මේකේ නෙමෙයි දැන් ඉන්නේ කියන අදහසක් එනවා. ඒක නිසා ඒක ගැන මතක තියාගෙන මේක පාවිච්චි කරන්න. ඔවුන් පොහොසත්ව හිටියා. එතකොට ඔවුන් නම් they පොහොසත්ව rich හිටියා were W-E-R-E. එතකොට ඔවුන් පොහොසත්ව හිටියා කියන එක අපි හදලා ගන්නවා අර ඉස්සෙල්ලා ක්‍රමයට. they පිටිපස්සට යනවා were I මුලට ගන්නවා rich. they were rich. හරිනේ. දැන් ඔන්න එතකොට අපිට අර මෙතන තියෙන අඩුම කුඩුම ගොඩට was were කියන දෙකක් දාගන්න පුළුවන්. හරිද? was were කියන දෙකක් දාගන්න පුළුවන්. දැන් එතකොට ආයෙ මොකක්ද දෙන්නේ? එක ප්‍රොනවුන් එකකින් කීයක් හදන්න පුළුවන්ද? I කියලා ගත්තොත් I was rich, I was poor, I was beautiful, I was good, I was bad. පහයි. එතකොට ඉතුරු පහටත් එහෙමම එනවා. එතකොට you were rich, you were poor, you were beautiful, you were good, you were bad. ඔබ පොහොසත්ව හිටියා, ඔබ දුප්පත්ව හිටියා, ඔබ ලස්සනට හිටියා, ඔබ හොඳට හිටියා, ඔබ නරකට හිටියා. We were rich, we were poor, we were beautiful, we were good, we were bad. He, she, it, they. He was rich, he was poor, he was beautiful, he was good, he was bad. එතකොට කීයද? දැන් පහ ගානේ 7ක් එනවා. කීයද? 35යි. දැන් 35යි present අතීත කාලේ past වල 35යි present වල 35යි. 70යි. හරිද? විනාඩි 40ව දෙකක් ගියනේ අංග සම්පූර්ණ වාක්‍ය 70ක් උගන්වලා තියෙන දැන් අපි. හරිද? තේරුණාද? ක්‍රමේ විතරයි උගන්වන්න තියෙන්නේ. දැන් අපි දැන් gadol කපන්න
මොකක්ද ඕන? ගඩොල් ගන්නට අච්චු ඕනද? නෑනේ. අච්චු ඕන වේ ඕන මිනිසු දෙන්න. ගඩොල් 1000ක් කපන මිනිසු දෙන්නෙක් ඇති. අච්චු දෙකක් ඇති. එක මිනිස්සෙක් 500ක් කපනවා අනෙක් මිනිස්සෙක් 500ක් කපනවා. අච්චුව තමයි හරියට ඕනේ. දැන් වැඩේ තියෙන්නේ අච්චුවේ මොකක් හරි අවුලක් තියෙනවනේ. අර ගඩොල් 500ම 1000ම ගත යුත්තක් නැති වෙනවා. තේරුණාද? ඒක නිසා මේ අච්චුව හරියට අපි හදාගමු. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ගඩොල් තියලා ඉවරලා තට්ටු 100ක උනත් බිල්ඩිමක් ගැහුවේ. ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ගමු ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උඩම තියෙනවා කියලා ඉවරලා වෙන විශේෂ මොන හරි ගඩොල් జాතියක් පාවිච්චි කරනවද? නැහැනේ. යට මේකට කියලා වෙන විශේෂ జాතියක් පාවිච්චි කරනවද? නැහැනේ. අච්චුව එකයි. ඒක නිසා මූලික දේවල් ටික හරියට ඉගෙන ගන්න, හරියට අල්ල ගන්න. ඒක මාර වැදගත්. ඒකේ වැරදින් තමයි ඉතින් අපි සමාජය ගැන කතා කරන්න ගියත් මොක ගැන කතා කරන්න ගියත් මූලික දේවල් වල තියෙන වරද නිසා තමයි ලොකු එක වැරදිලා තියෙන්නේ. මූලික තැන් ටික හරියට හදාගන්න ඕන දෙයක. හරි. එතකොට අපි යනවා දැන් අතීත කාලෙත් හරි. අතීත කාලෙත් 35යි. දැන් අපි යනවා අනාගත කාලෙට. මෙන්න මෙතන තියෙනවා පොඩි විශේෂයෙන් මතක තියාගන්න ඕන එකක්. be ක්‍රියාපදේ will. be තමයි be ක්‍රියාපදේ. හැබැයි අනාගත කාලයේ අඟවන සහාය ක්‍රියාපදයක් තියෙනවා will කියලා. මේ දෙක පටල ගන්න එපා. will කියන්නේ අනාගත කාලය ගැන අඟවන සහාය ක්‍රියාපදය. will be කියන්නේ මේ අපට ඕන එක, මේ අපට මේ දැන් ඕන කරන එක. යම් තත්ත්වයක් ගැන, අනාගතයේ යම් තත්ත්වයක් ගැන, ක්‍රියාවක් නොවන දෙයක් ගැන කියන්න යනකොට, කරන දෙයක් නැතුව මොකක් හරි තත්ත්වයක් ගැන කියන්න යනකොට ඕන වෙන එක will be. will be will එක්ක පටලව ගන්න එපා. මේක එක වැඩක්, මේක තව වැඩක්. හරිද? තේරුණාද? දෙන්නම රාජපක්ෂල තමයි. එක්කෙනෙක් මහින්ද රාජපක්ෂ, අනිත් එක්කෙනා ගෝඨාභය රාජපක්ෂ. ඒක දෙන්නෙක්. හොඳද? එහෙම කියලා මතක තියාගන්නකො. will be කියන්නේ be ක්‍රියාපදය, will කියන්නේ අනාගත කාලයේ හඟවන සහාය ක්‍රියාපදය. දැන් අපිට ඕනේ ඉතින් අපි will පටල ගන්න නැතුව අපි will be අරගෙන දිගටම කරගෙන යමු. හරි. දැන් මට කියන්න ඕන මම අපි හොඳ එකක් කියමුකෝ. මම පොහොසත් වේවි. අනාගත බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝගේ. මම පොහොසත් වේවි. මේකෙත් ඉතින් අනික් පැත්තට එකකින් කියවෙනවා වෙන එකක්. මොකද්ද? දැන් පොහොසත් නැහැ කියන එක මේක දැන් පොහොසත් නැහැ කියන එක මේක ඇතුලේ කියවෙනවා. හරිද? හරි. එතකොට මම පොහොසත් වේවි. මම නම් අයි පොහොසත් නම් rich. වේවි නම් එකයි තියෙන්නේ. will be. will be. හරිද? දැන් අර ක්‍රමයටම තමයි. මෙතනදි මේ will be එකක් කියලා සලකන්න. වචන දෙකක් වුණාට එකක් විදියට සලකන්න. be අරගෙන will දාන්න බෑ. will be එකට දාන්න තියෙන්නේ. එතකොට මම පොහොසත් වේවි. I will be rich. දැන් ඉතින් මේකේ කිසි ගැටලුවක් නැහැනේ. මේ හතටම එකයි. was were තරම්වත් මේකේ වෙනසක් නැහැ. හරිද? ඔවුන් දුප්පත් වේවි. they will be rich. ඌ ලස්සන වේවි. it will be beautiful. පැහැදිලිද? දැන් පැහැදිලිද? දැන් ඉතින් මේකෙනුත් කීයක් එකතු වෙනවද? මේකෙනුත් වාක්‍ය කීයක් එකතු වෙනවද? කෙලින්ම 35ක් එකතු වෙනවා. අපි 5යිනේ ගත්තේ. 35යි. 35යි. ඉතින් 70ට 35ක් එකතු වුණාම 105යි.
හරිද? දැන් මං ක්‍රමේ කියලා දුන්නාම මං එකින් එක කී යන්න ඕනේද? හා මම පෝසත් කියලා කියන්න, මම ලස්සනයි කියලා කියන්න, මම හොඳයි කියලා කියන්න, මං නරකයි කියලා කියන්න. එහෙම කියන්න ඕනේ නැහනේ. ඔයගොල්ලෝ වැඩි හිටියෝනේ. දැන් එතකොට මේ ක්‍රමේ ඔන්න කියලා දුන්නා. කෙලින්ම ඔන්න සෙෂන්ස් දෙකයි වචන 105ක් ඉවරයි. වචන නෙවෙයි වාක්‍ය 105ක් ඉවරයි. එතකොට මේ කරපු සේරටම අපි කියනවා ඇත්ත අර්ථයේ ප්‍රකාශ කියලා. ඉංග්‍රීසියෙන් අපි කියනවා positive statements කියලා. positive statements කියලා. MENTS. දැන් එතකොට මේ ඇවිල්ලා positive statements අපි ඇත්ත අර්ථයේ ප්‍රකාශ. දැන් මේක අපි මේ ලේසියට ලියනවා ධන ලකුණ දාලා ST කියලා. positive statement කියලා අපි ලියනවා. දැන් එහෙමනම් මේ 105ක් කරේ positive statement නම් අනිත් ඒවා මොනවද? be ක්‍රියාපද පාවිච්චි කරලා pronouns පාවිච්චි කරලා adjectives පාවිච්චි කරලා මේ අපි කියපු ඒවා මේ දැන් මේ වෙනකන් ඉගෙන ගත්ත ඒවා positive statements නම් අනිත් ඒවා මොනවද? දැන් අපි එක එක ඉගෙන ගමු. Negative statement. අන්න හරි. එකක් positive නම් ඉතින් අනිත් එක අනිවාර්යෙන් negative වෙන්න එපා. නේද? අනිත් එක negative වෙන්න එපා. එතකොට negative statements අපි ඉංග්‍රීසියෙන් ලිව්වොත් negative statements. එතකොට මේකට අපි සිංහලෙන් කියනවා නැත අර්ථයේ ප්‍රකාශ. නැත අර්ථයේ ප්‍රකාශ. එතකොට ලොකු චිත්‍රේ මතක තියාගන්න මේ B ක්‍රියාපදත් එක්ක තමයි අපි මේ වැඩ කරමින් ඉන්නේ. හරිද? B ක්‍රියාපදවල positive statement එක ඉවර කරලා දැන් අපි negative statement එක පැත්තට යන්න හදා. එතකොට මේකේ ඇත්තම කතාව මේක මේ කතෘකාරක තමයි අපි මේ කතා කරන්නේ. ඒ කියන්නේ active voice තමයි මේ කතා කරන්නේ. passive voice තව be verb කියලා වෙනම කෑල්ලක් තියෙනවා. ඒවා ඉස්සරහට අපි කතා කරමු. එතකොට මේ ඇත්තටම කතා කරොත් මේ ඉන්න තැන හරියටම කොතනද කියලා කිව්වොත් අර GPS එකෙන් බලලා හරියටම තැන කොහොමද කියලා සිතේ මේ කියනවනම් active voice වල be verbs වල තමයි අපි මේ active voice වල කතෘකාරක වල be ක්‍රියාපද වල තමයි අපි මේ වෙලාවේ මේ සැරිසරමින් ඉන්නේ. හරි. දැන් එහෙමනම් අපි negative statement වලට යමු. දැන් negative statement වල නීතිය මොකක්ද? සහ මොනවද වැඩියෙන් එකතු වෙන්නේ? negative statement එකේදී අපිට නැත කියන අදහස මෙන්න මේ වචනේ වැඩිපුර එකතු වෙනවා. එතකොට නැත කියලා කියන්න නෙමෙයි කියලා කියන්න ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන වචනේ මොකද්ද? කියන්න කවුරු හරි කියන්න ප්‍රශ්න නැහැ. not අපි පාවිච්චි කරන්නේ not කියන වචනේ. එතකොට දැන් මේක තමයි වචනේ. දාන්නේ කොහෙටද? කොතනටද අපි not දාන්නේ? ඒකත් දැනගන්න එපා. දාන මිනිස්සයා not තමයි. ඒ මිනිස්සයා කොතනින්ද අපි ස්ථානගත කරන්නේ? කොතනටද අපි දාන්නේ? B ක්‍රියාපදයට පස්සේ. B ක්‍රියාපදයට පස්සේ. පසුව. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් ඉතින් මේක පසුව කියලා කිව්වට මේකේ විශේෂ අවස්ථාවක් තියෙනවා. දැන් කියනවා නේද? ඕන කෙනෙක්ට ලංකාවේ නඩු පවරන්න පුළුවන්. හැබැයි නේද විධායක ජනාධිපතිතුමාට හැර අන්න ඒ වගේ මේ ව්‍යතිරේකයන් තියෙනවා. අමතර කෑලි තියෙනවා.
දැන් සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් ක්‍රියා B ක්‍රියාපදයට පස්සේ තමයි not එන්නේ කියලා. හැබැයි අපිට තැනක් අහු වෙනවා D ක්‍රියාපදයේ මැද්දේ not එන. අපි ඒක බලාගෙන යමු. දැන් අපි එහෙනම් B ක්‍රියාපද ටික ආයෙ ගමු. present වල තුන ගමු. am, is, are. හරිද? ඊට පස්සේ ඉන්න තා පොඩ්ඩක් මෙහායි මල්ල යන්න. am, is, are. මේ තුන මොන කාලෙද? Present tense. present වල. was, were. මේ තුන මොන කාලෙද? Past. past. will be මොන කාලෙද? Future. future. f u t u r e. මෙතන shall be කියන එකක් තියෙනවා. නමුත් shall කියන එක අපි පාවිච්චි කරන්නේ I සහ V එක්ක විතරයි. ඉතින් එතකොට මේ will be තමයි අපි උගන්වන්නේ. මොකද හැම තැනටම ගොඩ යන්න පුළුවන් එකක් තියෙද්දි මේ තව අමතර ඒවා ඉගෙන ගන්න ඕනේ නැති නිසා shall be මම උගන්වන්නේ නැහැ. will be වලින් විතරක් යන්න. මොකද will be shall be පාවිච්චි නොකළා කියලා වරදක් නැහැ. හරිද? ඒක ටිකක් අමතරව තියෙන එකක්. ඒක ඕනේ නැහැ. අපි will be වලින්ම යන්න. දැන් එතකොට අපි ඉස්සෙල්ලා මෙන්න මේ පහ ගමු. මේකේ දැන් ඔන්න මේ පොසිටිව් ස්ටේට්මන්ට් එකේ තමයි මෙහෙම එන්නේ. නෙගටිව් ස්ටේට්මන්ට් එකේදී මොකක්ද එන්නේ? am වලට පස්සේ අපි දැන් කියපු වචනේ එනවා. මොකද්ද වචනේ? am ඊ verb එකට පස්සේ මොකද්ද අපි දාන්නේ? නැත කියන අර්ථයෙන් not. I'm not. am not. is වලට එහායින් දානවා is not. are not. was not. were not. දැන් ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ යන ක්‍රමයේ හැටියට මේක එන්න ඕනේ will be not කියලානේ. නේ? කොහොමද එන්න ඕනේ? හැබැයි අපි එහෙම නෙමෙයි ගන්නෙ. will not be කියලා තමයි එන්නේ. හරිද? ආයෙ ගමු. am not, is not, are not, was not, were not, will not නෙමෙයි, will not be. දැන් එතකොට මෙතනදී මම එකයි කිව්වේ. මේ පිටිපස්සෙන් දානවා කියලා කියන්න බෑ. මෙතනදී මැද්දෙන් දාන්නේ අපි සාමාන්‍යයෙන් ඒ වුණාට කියන්නේ be ක්‍රියාපදයට පස්සේ තමයි not දාන්නේ කියලා. දැන් ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒක අපිට ඊළඟ කැලේදී අහු වෙනවා. දැන් මේ ඉංග්‍රීසි භාවිතා කරන කට්ටිය හරි කැමති අපි වගේ නෙමෙයි අතරම අපි නම් මොකක් හරි කතාවක් දිග අරගෙන දිගට කියන්න හරි ආසයිනේ. හැබැයි මේ ඉංග්‍රීසි භාවිතා කරන කට්ටිය කෙටි කරන්න කැමති. දේවල් කෙටි කරන්න කැමති. එතකොට contractions කියලා මේවට කියන්නේ කෙටි කිරීම කියලා මේවට කියන්නේ. මෙන්න මෙතන පොඩි එහෙම ප්‍රශ්නයක් තියෙනවා am not කෙටි කරන්න බෑ. am not කෙටි කරන්න බෑ. හැබැයි is not කෙටි කරන්න පුළුවන් කොහොමද? මේකේ මෙන්න මෙහෙම වැඩක් කරන්න. is not කෙටි කරන්නේ මෙන්න මෙහෙම. මෙතන තියෙනවා හිස් තැනක්. වචන දෙකක් නෙමෙයි is not, are not, was not, were not. වචන දෙක දෙකනේ මේ තියෙන්නේ. am not. හිස් තැන කපලා අරිනවා. ඊට පස්සේ මේ o එකක් කපලා අරිනවා. දැන් මොකද වෙන්නේ? හිස් තැනකුත් නැහැ, o එකකුත් නැහැ. හැබැයි මේ o එක වෙනුවට උඩකමාවක් දානවා. අකුරක් හරි දෙකක් හරි අයින් වෙනවා නම් අයින් කරලා අපි කෙටි කරනවා නම් අපි දාන්න ඕන
උඩකමාවක්. හොඳද? දැන් එතකොට මෙතන O අකුර අයින් වෙලා හිස් තැන අයින් වුණා කියලා හැම ගණන් ගන්නෑ. O එක අයින් වෙච්ච නිසා උඩකමාවක් දානවා. එතකොට is ඊළඟට තියෙන n ඊළඟට O එක වෙනුවට උඩකමාව දැම්මා t. දැන් එතකොට මේක is not මේක කොහොමද සද්ද කරන්නේ? isn't මම ලියලා පෙන්නන්නම්. is අල්න යන්නයි අල්ට යන්නයි isn't කියලා තමයි අපි කියන්නේ. ඊට පස්සේ මේකෙත් එහෙම කරනවා. හිස් තැන කපලා අයින් කරා. O එක කපලා අයින් කරා. ඉතින් අකුරක් කපලා අයින් කරන නිසා උඩකමාවක් දාන්න ඕනේ. එතකොට AREN හිස් තැන අයින් කරා. N උඩකමා T. එතකොට මේක are not කියලා අපි සද්ද කරේ. මේක කොහොමද සද්ද වෙන්නේ? කොහොමද සද්ද වෙන්නේ? නෙමෙයි. කට වහලා කියන අයන්න නෙමෙයි. මේක ඇත්තටම මේ ප්‍රොනන්සියේෂන් හරියටම සමානයි නැන්ද කියන එකට ඉංග්‍රීසියෙන්. AUNT කියන එකට කෙලින්ම සමානයි. කෙලින්ම ඒක උඩ මෙහෙමම කියන්න පුළුවන්. ඒ සද්දෙමයි මේ තියෙන්නේ. aunt. අකුරු වෙනස් ප්‍රොනන්සියේෂන් එකයි. නැන්ද කියලා කියන්නේ AUNT aunt කියන්නේ ඒ සද්දෙමයි මේ තියෙන්නේ. එතකොට was not වලත් ඒ වැඩේම අපි කරනවා. හිස් තැන කැපුවා O එක කැපුවා ඒක නිසා උඩකමාවක් දැම්මා. එතකොට WASN උඩකමා T. එතකොට මේක සද්ද කරන්නේ කොහොමද? මේක was not මේක wasn't. හරිද? දැන් අපි පල්ලෙහෙන් ගමු. මේක නැත්තම් තව චුට්ටක් එහාට දාන්න කියලා. එතකොට මෙතනත් එහෙමයි කරන්නේ. හිස් තැන කැපුවා O එක කැපුවා O එක කපපු නිසා උඩකමාවක් දැම්මා. එතකොට කොහොමද ඒක එන්නේ? WEREN උඩකමා T. එතකොට මේක were not අපි මේක කෙටි කරාම සද්ද කරන්නේ කොහොමද? weren't. මේක මම සාමාන්‍යයෙන් ලියන්නේ මෙහෙම. වයන්න දාලා වරහන් ඇතුලේ අල්ට්‍රා යන්නක් ලියනවා. එතකොට එකෙන් කියවෙන්නේ අර ඉන්දියන් කාරයෝ අල්ට්‍රා යන්න සද්ද කරනවා වගේ වර් කියලා නෙමෙයි. මේක කරන්නේ මේ වයන්න අදිනවා. මේක වෙන පෙන්නන ක්‍රමයක් නැහැ මේ සිංහල භාෂාවේ. වර් කියලා අදිනවා කියන එක තමයි මේ වයන්නයි අල්ට්‍රා යන්නයි දාන්නේ. නැත්තම් වර් වෙනවා මේක. නැත්තම් වර් වෙනවා. ඒක හින්දා මේක උඩ මේ වරහන් ඇතුලේ ආර අකුරක් දානවා. මේක සාමාන්‍යයෙන් මේ මම කරන වැඩක්. එතකොට weren't අල්න යන්නයි අල්ට යන්නයි. එතකොට සද්ද කරන්නේ කොහොමද? weren't were not කියන එක weren't කියලා සද්ද වෙනවා. දැන් මෙන්න මෙතන ඔන්න හොඳට බලා ගන්න. will not. හරිද? දැන් මෙතන කරන්නේ ඔන්න හිස් තැන කැපුවා. O අකුර කැපුවා. දැන් මේක එන්නේ කොහොමද? ඒ විදිහට කැපුවොත් එහෙම සද්ද කරගන්න බෑ. WILL will NT කිව්වහම එතකොට ඒකත් අල්න යන්නයි අල්ට යන්නයි. willnt කියන්න වෙනවා එතකොට. එතකොට ප්‍රොනවුන්ස් කරගන්න බෑ. හරියට හදාගන්න බෑ. එතකොට මොකද කරන්නේ? එතකොට මේක වෙනස් කරගන්නවා. W දාලා මේ ඩබල් L කපනවා. හරිද? I එකත් කපනවා. ඊට පස්සේ මෙන්න මේ O එක එතනට දානවා. 아무තු සෙල්ලමක් මේ කරන්නේ. WON උඩකමා T. දැන් will not වල එක හදාගන්නම බෑ. එතකොට ILL කියන සම්පූර්ණ එකම කපලා දැම්ම. අකුරු 3ක්. අකුරු 3ක් කැපුවා හිස් තැන කැපුවා. ඊට පස්සේ අතන තිබිච්ච O එක ගෙනල්ලා ඒ අකුරු 3 කපපු තැනට දැම්මා. එතකොට අකුරු එන්නේ කොහොමද? WON උඩකමා T.
ඒක නිසා මේ තර්කානුකූලව ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න යන්න එපා කොයිම වෙලාවකවත්. අපට එහෙම නෙමෙයි. අපි අකුරක් ගත්තොත් අකුරේ සද්දේ සද්දෙම තමයි. ආ කිව්වොත් ආ තමයි. සා කිව්වොත් සා තමයි. නේද? කමල්ගේ කමිසය කහ පාටයි කිව්වොත් කොහමද? කා කමිසය කමල්ගේ කමිසය කහ පාට හැමතැනම කා කියලා තමයි එන්නේ. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ එහෙම නෙමෙයි. සද්ද කරන ඒවත් එක්ක හරි පරිස්සමෙන්. එතකොට වැඩේ තියෙන්නේ මේකයි. වැඩේ මගේ ඔය මේ සිංහලෙන් ඉංග්‍රීසි කියන Facebook එකේ තියෙන මේ page එකෙත් මේක ගැන කියපු වීඩියෝ එකක් තියෙනවා. ඒකට join වෙන්න. ඒකට ඔය මම දාන්න තියෙනවා දානවා ගොඩක් වෙලාවට. සිංහල ඉගෙන ගත්ත ක්‍රමේ හරියන්නේ නැහැ ඉංග්‍රීසි වලට. අපි සිංහල වලදී අපිට උගන්වන්න ඕනේ නීති වලින්. මේක වුණොත් මෙහෙමයි. මම කිව්වොත් මේ අපි කිව්වොත් මූ නේද? ගංගාව කියන එක නිත්‍ය බහුවචන කරන්න ගංගාවෝ කියලා ඕ ප්‍රත්‍ය දානෝ. එහෙම නීති බෑ. ඒ ක්‍රමයට ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. ඉංග්‍රීසි වල නීති ටිකක් තියෙනවා. ඒ අතර ව්‍යතිරේකයන් ගොඩක් තියෙනවා. ඒක නිසා භාවිතා කරන ගමන් තමයි මේක ඉගෙන ගන්න ඕනේ. එතකොට අපිට වරදින තව තැනක් එක. අපි සිංහල ඉගෙන ගත්ත ක්‍රමයට ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. මොකද සිංහලයි ඉංග්‍රීසි විදි දෙකක්. වෙනස් ක්‍රම දෙකක්. හොඳද? සද්ද කරන්නේ කොහොමද කියන ඒවා වෙනස්. එක අකුරෙන් එක සද්දයක් වෙනවා. අකුරු දෙකක් වුණාම තව සද්දයක් වෙනවා. අකුරු තුනක් වුණාම තව සද්දයක් වෙනවා. අකුරු හතරක් වුණාම තව සද්දයක් වෙනවා. එතකොට භාවිතා කරලා තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න. එතකොට සිංහල ඉගෙන ගත්ත ක්‍රමේ හරියන්නේ නැහැ ඉංග්‍රීසි ඉගෙන ගන්න. එතකොට ඒක පොඩ්ඩක් චේන්ජ් කරගන්න වෙනවා. අපි අපේ ආකල්පයක් තියෙනවා නම් මෙන්න මෙහෙමයි භාෂාවක් ඉගෙන ගන්න කියලා සිංහල ඉගෙන ගත්ත ක්‍රමේ ඒ ඉගෙන ගත්ත ක්‍රමෙම දාන්න බෑ ඉංග්‍රීසි වලට. ඉංග්‍රීසි වෙනස් නිසා. ඒකට එක උදාහරණයක් තමයි මේ. දැන් මම කියන්න ගියා නම් මොකද්ද? අකුරක් අයින් වෙනකොට එතනට උඩකමාවක් දානවා කියලා කිව්වනම් මෙතනට ගියාම මම ඇනෙනවා. හිර වෙනවනේ. WILL අයින් වෙන එක තැනක මේ මෙන්න මේ N අකුරයි T අකුරයි අතරට තමයි උඩකමාව දාන්නේ. ඒක නිසා එහෙම නෙමේ භාවිතයෙන් තමයි ඒක ඉගෙන ගන්න ඕනේ. එතකොට WONT සද්ද කරන්නේ කොහොමද? WONT සද්ද කරන්නේ කොහොමද? මේක will not. මේක සද්ද කරන්නේ කොහොමද? won't. දැන් මේක අර මේකේ සද්දෙට කෙලින්ම සමානයි. WANT අපිට අවශ්‍යයි ඕමනායි කියලා කියන වචනේ තියෙන. ඒකට කෙලින්ම සෙට් වෙනවා. මේ won't ම තමයි මේ. won't. will not. won't. දැන් ඔන්න නෑ කියන ඒවා ටික අපිට කියා ගන්න පුළුවන්. am not, is not, are not, was not, were not, will not. දැන් මම මේක ලියා ගන්න ඉඩක් තියන්නේ නෑ. නෝට් එක තමුන්ට ඕන විදිහට නෝට් එක හදාගන්න වීඩියෝ එකේ මෙතන පෝස්ට් කරන්න. පෝස්ට් කරලා මේකේ නෝට් එක ගහගන්න. හරිද? පැහැදිලිද? එහෙනම් අපි ඉස්සරහට යමු. දැන් මට කියන්න ඕන මෙන්න මෙහෙම. මෙතන pronouns හත අපි ලියාගමු. I, we, you, they, he, she, it. අපි ඊළඟට adjectives පහක් ලියාගත්තා. good, bad, beautiful, ugly. ugly ලිව්වේ නෑනේ. beautiful, poor, rich. ඔන්න දැන් එතකොට අපිට මෙතනට will be දාන්නත් පුළුවන්. දැන් එතකොට will be දාන්න බෑ තාම. was for විතරයිනේ කරේ. කමන්නේ will be දාගමුකෝ. දැන් එතකොට ඔන්න අපි නෙගටිව් ස්ටේට්මන්ට් එක කරන්න හදන්නේ. නැතාර්ථය ප්‍රකාශය කරන්න හදන්නේ. එතකොට මම කියන தත්ත්වේ නෑ කියලා කියන්න තියෙන්නේ. එතකොට අපි ගත්තොත් මම නෙමෙයි අපි වෙන එකක් ගමු.
අපි මොකද්ද නේද? ඉසුරුමත් જાතියක් නේ. ඒකින්ද අපි කියමු අපි පොහොසත් නෑ පොහොසත් කියලා කිව්වොත් නෑ කියන්න වෙනවනේ. නෑ දුප්පත් නෑ කියලා කියමු නේ. නැත කියලානේ අපිට කියන්න ඕනේ. දුප්පත් නැත. හරිද? හරි. එතකොට අපි දුප්පත් නැත කියලා දැන් අපිට කියා ගන්න ඕනේ. අපි නම් we. දැන් මේක නැත ය කියලා එකක් තියෙනවා. මේ ය එක පේන්න නැහැ. අපි සිංහලෙන් කියනකොට නැත කියලා තමයි කියන්නේ. දුප්පත් Poor. නැහැ not. Not. ය නැත්තම් e e එක අදාළ b verb එක දාන්න තියෙනවා. දැන් ඔන්න වචන තුනක් නෙමෙයි හතරක් තියෙනවනේ. දැන් එතකොට අර අගට ගිහිල්ලා මුලට එනවා කියන එක ලස්සනට පේනවා. b වලින් පටන් අරන් අගට ගියා. එන්න තියෙන්නේ මුලට. එතකොට අපි කොහොමද අපි දුප්පත් නැත කියන එක හදාගන්නේ? We are not poor. අන්න එහෙමයි වැඩේ හැදෙන්නේ. We are not poor. දැන් මෙතනින් are not කියන එක ඕනනම් අපිට කෙටි කරන්න පුළුවන්. කොහොමද? ARENT. n උඩකමා t. aren't. එතකොට we are not poor. එතකොට we aren't poor කියලා අපිට මේ දෙකම කියන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට අපි දුප්පත් නැත. We are not poor නැත්නම් we aren't poor. දැන් අපි දුප්පත් නැහැ කියන එකම ගමු. pronouns හතෙන්ම මේක කියන්න පුළුවන් නේ. හරිද? මම දුප්පත් නැත කියලා කියන්නේ කොහොමද? I'm not poor. I ය කියන එකට am දාන්න තියෙන්නේ. I am not poor. Poor. හරිද? ඔහු දුප්පත් ආයෙන හතර දෙනාට වෙන වෙනම කියමු. හරි. චාමර කියමු ඔහු දුප්පත් නැහැ. චාමර ඔහු දුප්පත් නැහැ. I am poor. නෑ. Poor. sorry. හරියට අහගන්න මං කියන එක. ඔහු දුප්පත් නැත. Sorry. He isn't poor. කෙටි කරන්නේ නැතුව අපි කරගෙන යන් මේ මුල හරියේ ඉඳ. එතකොට he is not poor. he is not poor. හරි සජිත් කියමු. ඇය දුප්පත් නැත. She is not poor. හරි. එතකොට නාලක කියන බලන්න ඔවුන් දුප්පත් නැත. They are not poor. හරි. වරුණ කියමු බලන්න. ඌ දුප්පත් නැත. It is not poor. ආයෙ කියමු මට ඇහුන්නේ හරියට. It is not poor. it is not poor. හරියට හරි. හරිනේ එහෙනම්. ඔන්න දැන් වැඩේ තේරුණානේ. දැන් ඔන්න poor දාලා ඔන්න අපි හතක් හැදුවා. හතක් අපට හදන්න පුළුවන්. දැන් ඉතින් වෙන adjectives දාන්න. එතකොට දැන් ඔන්න negative statement එකේ present වලින් ඔන්න 35යි. හරිද? ඔන්න present වලින් 35ක් හැදුවා. හරිනේ. මම දුප්පත් නැත, ඔබ දුප්පත් නැත, අපි දුප්පත් නැත, ඇය දුප්පත් නැත, ඔහු දුප්පත් නැත, ඌ දුප්පත් නැත. නේද? ඔවුන් දුප්පත් නැත, උන් දුප්පත් නැත, ඒවා දුප්පත් නැත. ඕන එකක්. 35යි. දැන් අපි යනවා අතීත කාලෙට. හරිද? අතීත කාලෙට යනවා. අපි ගමු අපි කියලා. අපි දුප්පත්ව මෙහෙම පොඩි වෙනස්කම් කරන්න වෙනවා මේ ඉංග්‍රීසියට අදාළ වෙන්න සිංහලෙන් හදනකොට. දුප්පත්ව හිටියේ නැත. හරිද? හිටියේ නැත. එතකොට අපි නම්
අපි නම් we. He දුප්පත්ව poor. poor. දැන් මෙතන මේ was එක කලින් එන්නේ. was එක හරි were එක හරි. හිටියේ were. V එකට අදාළ be verb එකනේ දාන්න ඕනේ. නැත්ත. not. දැන් ඒතකොට මේ කැලේ සම්පූර්ණයෙන් එකට සලකන්න. එතකොට we අපි දුප්පත්ව හිටියේ නැත. We were not poor. We were not poor. ඔහු දුප්පත්ව හිටියේ නැත. He wasn't poor. He was not poor. poor. He was not poor. ඔහු දුප්පත්ව හිටියේ නැත. ඉතින් දැන් එතකොට was දාලා අපි එකක් කරා, were දාලා අපි එකක් කරා. හරිද? එතකොට මේ හතම හැමම තමයි. I was not poor, you were not poor, we were not poor, they were not poor, he was not poor, she was not poor, it was not poor. දැන් එතකොට එක නාම විශේෂණ පදයකින් adjective එකකින් අපි හතක් ගත්තා. අපි මෙතන නාම විශේෂණ පද පහක් ගත්තා. දැන් කීයද? තව 35යි. දැන් කීයද? 70යි. පොසිටිව් ස්ටේට්මන්ට් වල කීයක් ආවද? 105ක් ආවා. දැන් ඉතින් 70යි. 175යි. හරිද? ඔන්න බලන්න ටක් ගාලා එකතු වෙන හැටි. දැන් මේකට මේ ඇඩ්ජෙක්ටිව්ස් වලට තව එකයි දාන්න ඕනේ. මේක තව ගුණයකින් වැඩි වෙනවා. 35 ඒවායින් වැඩි වෙන ගෙලින්. හරි. එතකොට අපි ගමු අනාගත කාලේ ගමු. දැන් මේ නෙගටිව් ස්ටේට්මන්ට් අපි කතා කරමින් ඉන්නේ. නැතාර්ථය ප්‍රකාශ ගැන කතා කරමින් ඉන්නේ. ඌ දුප්පත් නොවේවි. නැත්නම් දුප්පත් වෙන එකක් නෑ කියලා අපිට ගන්නත් පුළුවන්. හොඳද? දැන් ඒකට පැහැදිලිනේ මේක අනාගත කාලය කියලා නේ. ඉස්සරහට දුප්පත් වෙන එකක් නෑ කියන එක මේ කියන්නේ කියලා පැහැදිලිනේ. එතකොට ඌ කිව්වහම it දුප්පත් Poor. නොවේවි පරිස්සමෙන් No way, not. We will be. will not be. පරිස්සමෙන් කිව්වේ ඒකයි මම. not එක එන්නේ will be මැද්දට. එතකොට මේ කෑල්ල සම්පූර්ණ එකක් විදිහට සලකන්න. එතකොට ඌ දුප්පත් නොවේවි කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? It will not be poor. It will not be poor. මේක නම් සාමාන්‍යයෙන් දිගෑරලා කියනකට වඩා කෙටියෙන් කියන එක ඇඟට ගුණයි. මොකද won't කියන එක කෙලින්ම පාවිච්චි කරලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. is not are not කියනකට වඩා won't කියන එක දාලා කියන එක තමයි සාමාන්‍ය සිරිත. එතකොට it won't be poor. It won't be poor. දැන් එතකොට මේකේ වෙනසක් වෙන්නේ නැහැ නේද? එතකොට අනිත් ඒවාට. එතකොට අපි ගමු ඇය පොහොසත් නොවේවි. She won't be rich. She Won't be rich. පොහොසත් නම් rich. නොවේවි අපි කෙටි කරලම ලියමු WON උඩකමා T. B won't be. එතකොට ඇය පොහොසත් නොවේවි. She won't be rich. She won't be rich. Rich. හරිනේ.
දැන් ඉතින් මේ හරි පැහැදිලි නේද? දැන් මට තියෙන්නේ ඉතින් මේ ලියලා පුරුදු වෙන්න කියලා කියන්න තමයි තියෙන්නේ. දැන් එතකොට අපි මේ වෙනකම් කරපුවා ටික ගැන පොඩ්ඩක් ඇනලයිස් කරොත් positive statement වල past present future කියලා අපි දෙකට බෙදුවොත් තුනට බෙදුවොත් මේකේ 35ක් අපි කරා මේකේ 35ක් කරා මේකේ 35ක් කරා ඊට පස්සේ අපි නෙගටිව් ස්ටේට්මන්ට් වලට ආවා එතකොට ඒකෙම එක්ස්ටෙන්ෂන් එකක් ඒකෙම දිගුවක් තමයි මෙතන තියෙන්නේ මෙතන 35ක් කරා මෙතන 35ක් කරා මෙතන 35ක් කරා හරි 210යි නේද 70යි 70යි 3යි හොඳද දැන් ගෙලින්ම 210ක් උගන්වලා තියෙන්නේ වාක්‍ය කියන්න පුළුවන් ඒවා 210ක් උගන්වලා තියෙන්නේ යම් තත්වයක් ගැන කියන්න කෙලින්ම උගන්වලා තියෙන්නේ දැන් එතකොට positive statement negative statement කරා නම් ඊළඟට මොකක්ද එන්නේ ඊළඟට එනවා positive questions එතකොට මේකට අපි සිංහලෙන් කියනවා ඇත්ත අර්ථයේ ප්‍රශ්න කියලා එතකොට සිංහලෙන් ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් positive questions questions positive questions දැන් අපි positive questions ගැන පොදුවේ කතා කරමු දැන් අපි ඉස්සෙල්ලා ඉඳලම ගත්තොත් positive statement වලදී අපි be verb එක පාවිච්චි කරා negative statement වලදී be verb එකට පිටිපස්සෙන් not එකතු කරා පැහැදිලිනේ positive statement එකේදී be verb එක පාවිච්චි කරා negative statement එකේදී be verb එකත් එක්ක not පාවිච්චි කරා be verb එකට පිටිපස්සෙන් not දාලා will be එකේදී විතරක් මැද්දට not දාලා පාවිච්චි කරන්න පටන් ගත්තා දැන් positive question එකේ මොකද කරන්න කියන එකනේ ප්‍රශ්නේ දැන් positive question එකත් එක්ක direct සම්බන්ධ positive statement එක හරිද positive statement එකත් එක්ක තමයි positive question එක සම්බන්ධ ඒක නිසා අපි positive statement එකෙන් පටන් අරන් positive question පැත්තට එමු ඇත්ත අර්ථයේ ප්‍රකාශයෙන් පටන් අරගෙන ප්‍රශ්න පැත්තට එමු හොඳද හරි එතකොට අපි positive statement එකකට උදාහරණයක් මට කියන්න හරි සජිත් කියන්න මේ positive statement එකකට උදාහරණයක් අපේ තියෙන එකකින් ඕන එකක් සිංහලෙන් කියලා ඉංග්‍රීසියෙන් කියන්න good bad beautiful poor rich ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් සරලව කියන්න සරලව සජිත් We are not poor. සිංහලෙන් ඉස්සෙල්ලා සිංහලෙන් කියන්න ඊට පස්සේ ඉංග්‍රීසියෙන් කියන්න අපි දුප්පත් නැත. positive statement එක පුතා නැත කියලා කිව්වොත් negative statement වෙනවා අපි පොහොසත්. හරි අපි පොහොසත්ය We are poor. We are rich. අපි පොහොසත්ය එතකොට we are rich. දැන් අපි මේකේ හදාගන්න ඕන ප්‍රශ්නේ එතකොට අපි සිංහල භාෂාවේ කරන්නේ මේ යයන්න කපලා ඒකට ප්‍රශ්නාර්ථයත් එක්ක ද දානවා
එතකොට අපි සිංහලෙන් හදාගන්නේ අපි පොහොසත්ද පොහොසත්ද. එහෙමනේ අපි හදාගන්නේ. පොහොසත්ය කියන එක අපි පොහොසත්ද කරගන්නවා ප්‍රශ්නාර්ථයක් එක්ක. දැන් ඉංග්‍රීසි භාෂාවේ දැන් අපි මේ we are rich කියන එක අරගෙන ඒක ඇතුලෙන් මේ වැඩේ හදන්නේ කොහොමද කියලා බලමු. ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. ඊට අමතරව තව කාරණාවක් තියෙනවා. ඒකට කාරණා තුනයි. පළවෙනිම කාරණේ තමයි be ක්‍රියාපදේ අරගෙන හොඳට අහගන්න. be ක්‍රියාපදේ අරගෙන වාක්‍යය මුලට දාන්න. be ක්‍රියාපදේ අරගෙන වාක්‍යය මුලට දානවා. මේක තමයි පළවෙනි පියවර. දෙවෙනි එක වෙන්නේ අග. මෙන්න මෙතන. full stop එක වෙනුවට question mark එකක් දානවා. ප්‍රශ්නාර්ථ ලකුණක් දානවා. එතකොට දෙකයි. මේ දෙවෙනි පියවර. මේක පළවෙනි පියවර. මේක දෙවෙනි පියවර. ඇත්තටම ওই පියවර දෙක තමයි වෙන්නේ. නමුත් ඊට අමතරව තව පොඩි වැඩක් වෙනවා. මෙතන A අකුරනේ තියෙන්නේ. දැන් මේ ආ මුලට දැම්මහම වාක්‍යයේ පළවෙනි අකුර මොකක් වෙනවද? පළවෙනි වචනේ මොකක් වෙනවද? ආ මුලට දැම්මහම වාක්‍යයේ පළවෙනි වචනේ ආ වෙනවා. පළවෙනි අකුර මොකක් වෙනවද? කැපිටල් ඔව් එතකොට පළවෙනි අකුර A. එතකොට A කැපිටල් වෙන්න ඕන. එතකොට A එක්කම මේ W සිම්පල් වෙන්න ඕන. එතකොට ඒක තමයි තුන්වෙනි වැඩේ. කැපිටල් සිම්පල් ටික බේරනවා. එතකොට මෙතනට A එනවා. මේ W එක සිම්පල් වෙනවා එතකොට. ඇයි මෙතන වාක්‍යයේ මුල හින්දානේ මේ මෙයා නේද? ආණ්ඩු මාරු වුණාම නේද? ආණ්ඩු වල හිටපු ලොකු තනතුරු වල හිටපු කට්ටිය හිමීට අයින් වෙලා යනවනේ. වෙන කට්ටිය අලුතෙන් එනවනේ. ඒ වගේ තමයි. මේක පොසිටිව් ස්ටේට්මන්ට් තියෙද්දි මෙහෙමයි. හැබැයි ක්වෙස්චන් වෙච්ච ගමන් කැපිටල් ටික එහෙට මෙහෙට වෙලා බැලන්ස් කරලා හදලා ගන්න ඕනේ. එතකොට A කැපිටල් වෙනවා W අකුර සිම්පල් වෙනවා. ඒක තමයි 3. එතකොට පළවෙනි කාරණාව B ක්‍රියාපදයේ මුලට දානවා. අගට තියෙන full stop එක වෙනුවට අපි question mark එකක් දානවා. තුන්වෙනි කාරණාව විදිහට කැපිටල් වෙනවා මෙතන මුල් අකුර. මෙතන කැපිටල් වෙලා තිබිච්ච එක සිම්පල් කරනවා. එතකොට මේ දෙකම එක කාරණාවක් විදිහට ගත්තොත් කරුණු තුනක් කරලා තමයි පොසිටිව් ස්ටේට්මන්ට් එකට කාරණා තුනක් වෙනස්කම් කරලා තමයි අපි පොසිටිව් ක්වෙස්චන් එක හදාගන්නේ. දැන් මේකේ B ක්‍රියාපදේ කියන්නේ මෙන්න මේක. හැබැයි ඉස්සරහට ගෙනියන්නේ මේකෙන් will විතරයි. එතකොට B තියෙන තැනම තියෙන අරිනවා. මේක විශේෂ අවස්ථාවක්. මම ආයෙ කියන්නම්. will විතරක් ඉස්සරහට අරගෙන යනවා. B එක තිබිච්ච තැන හැමම තියෙන අරිනවා. නමුත් මතක තියාගන්න will be තමයි B ක්‍රියාපදේ. එතකොට මම පොහොසත් වේවිද කියලා අපිට හදන්න ඕන. එතකොට will I be rich. එකේ කියනවා will I be happy, will I be rich කියලා සින්දුවේ කැලලක් තියෙනවා. කෝරස් එකේ තියෙනවා. එකකින් අහන්නේ I ask my mother, will I be rich, will I be happy? This what she said to me. මම අම්මගෙන් ඇහුවා මම පෝසත් වේවිද, මම ලස්සන වේවිද? මෙන්න මේකයි අය මට කිව්වේ කියලා ෆිල්ම් මේ සින්දුවක් තියෙනවා. මම ඒක මේ YouTube එකෙන් හොයාගන්න හම්බුනොත් මම ඕගොල්ලන්ට ලින්ක් එක දාන්නම් මේ වැකේ group එකේ. එතකොට ඒකේ ලස්සන්ට ඒ තාලෙට එනකොටම තේරෙනවා ඒක ඔළුවට වදිනවා. එතකොට will I be rich, will I be happy? I ask my mother, will I be rich, will I be happy? එතකොට I will be එකෙන් will be I happy කියන එක වැරදි කියන එක අපේ ඔළුවට යනවා. මොකද අරක මතක් වෙන හින්දා මම හැම වෙලාවෙම මේක උගන්නන හැම වෙලාවකම ඒ සින්දුව මතක් වෙනවා.
මම ඒක අනිවාර්යෙන් එවන්න මට හොයාගන්න පුළුවන් YouTube එකකින් මම හොයාගෙන ඔයගලන්ට link එක එවන්න will I be rich කියන එක ඒකේ තියෙනවා will I be happy will I be rich කියන එක තියෙනවා ඒක එකපාරක් දෙපාරක් බලන්න එතකොට ඕගොල්ලන්ට ඔළුවට යනවා මම මේක මේ අත්දැකීමකින් කියන්නේ මට අපි ඒ දවස්වල මේ ජීව විද්‍යාව ඉගෙන ගන්නකොට බයෝ ඉගෙන ගන්නකොට ඒ ලෙවල් වල අපිට කිව්වා මේ කදාවකට දාලා තියෙනවා මේ සෛලයක් දාලා සෙට් කරපු එකක් තියෙනවා අපිට කිව්වා ආලෝක අන්වීක්ෂයෙන් ඕක දාලා බලන්න කියලා. ඉතින් දැන් ඒවල දාලා බැලුවා. දැන් ඊට පස්සේ අපේ මිස් කියනවා දැන් සෛලේ තියෙන කොටස් අඳුර ගන්න පුළුවන්ද කියලා අපෙන් ඇහුවා. දැන් කියන්නේ ඔය සින්දුව ඔයගොල්ලෝ තනියෙන් ඇහුවනම් ඔයගොල්ලන්ට මේක අහුවෙන්නේ නැහැ. මම මේක ඒකට කතාවක් මේ කියන්නේ. ඊට පස්සේ මේ අපිට කිව්වා මෙන්න මේක තමයි චිත්‍රේ කියලා වල අපට අඳින්න කියලා කිව්වා ඒක. අපට බෝඩ් එකේ දාලා ඒක අඳින්න කියලා ඇද ගන්න කියලා කිව්වා. ඊට පස්සේ අපිට කිව්වා හා දැන් බලන්නකෝ දැන් පෙනේ. සෛලේ නෂ්ටියයි අනම්මනන් ටික පෙනේ. සෛල බිත්තියයි ඒව ටික පෙනේ කියලා කිව්වා. ඇත්ත ඒ කතාව. ඊට පස්සේ අරන් බලනකොට තමයි අපිට පේන්නේ අඩේ යන්න සෛලේ නෂ්ටිය තියෙනවා. මේ තියෙන්නේ ශාක සෛලයක් කියලා අපිට තේරෙන එක අත්දැකීමෙන් මට හොඳටම මතක එකක් ඒක. එතකොට අපි දේවල් දැනගෙන බලනකොට අපිට හරියට වැඩිපුර පේනවා. මේ කියන්නේ මේකයි කියලා පේනවා. ඒකින්ද මේ සින්දුව කලින් අහලා තියෙනවනම් දැන් ගුරුගේ මේකේ සින්දුව කලින් අහලා තියෙනවනම් මේ අත්දැකීමත් එක්ක මේ දැනුමත් එක්ක ඒක අහලා බලන්න. එතකොට ඒ අත්දැකීම වෙනස් වෙනවා. ඒකින් තමයි ඇත්තටම අපි කියන්නේ මිනිස්සුන්ව දේවල් සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඕන කියලා. එතකොට දකින්න විදිහ වෙනස් වෙනවා සම්පූර්ණයෙන්. පේන විදිහ වෙනස් වෙනවා මිනිස්සුන්ගේ. අපි දන්න දේත් එක්ක තමයි අපි දෙයක් දිහා බලන්නේ. එතකොට මෙන්න මේක will I be rich will I be happy කියන එක ඒ සින්දුවේ තියෙනවා. මම ඒ සින්දුව group එකට එවන්නම්. ඒ සින්දුවේ link එක. හරිද? කවුද දැන් තාම කිව්වේ නැහැ මම එක එකනේ අරන් ගියේ. හරි. එතකොට will I be rich කියලා තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට මේකේ අනික් pronouns වලත් එහෙමයි. will he be rich? will she be rich? will they be rich? හරිද? දැන් එහෙමනම් අපි එක එක්කෙනාට කියමු මේක කරන්න කියලා. right. ඊට කලින් අපි පොඩ්ඩක් මතක් කරගෙනමු මේ වෙනකම්. හරි. positive statement වලින් positive statement වලින් present වලින් හතරක් කියමු. එක එක්කෙනා ගානේ. past වලින් හතරක් කියමු. එක එක්කෙනා ගානේ future වලින් හතරක් කියමු. negative statement වලින් present වලින් හතරක් කියමු. past වලින් හතරක් කියමු. future වලින් හතරක් කියමු. හතර කියමු. එක්කෙනාට එක chance එකක් ගන්න තියෙනවා. එකම පිළිවෙලට මම කියාගෙන යන්නම්. සජිත් පටන් ගන්න, නාලක දෙවෙනියට, චාමර තුන්වෙනියට, වර්ණ හතරවෙනියට. හරිද? වැදගත්කම සිංහලෙන් කියන්න ඊට පස්සේ ඉංග්‍රීසියෙන් කියන්න. positive statement වලින් present වලින්. ඒ කියන්නේ am is ආදාලා කියන්න තියෙන්නේ. හරි. සිංහලෙන් කියලා ඉංග්‍රීසි එකක් කියමු සජිත්. ඔව් චාමර. ඒ කියන්නේ අද දවසේ මේ උගන්වපුවා ටික මේ ඉවර කරන්න කලින් රීකැප් එකක් කරන්න හදන්නේ, රිවිෂන් එකක් කරන්න හදන්නේ. හරි. හරි. සජිත්ගෙන් පටන් ගමු. අපි හොඳයි. ඉංග්‍රීසියෙන් කියන්න. We are good. නාලක වරුණි I am beautiful. I am beautiful. sorry සිංහලෙන් කියන්න ඉස්සෙල්ලා. මම ලස්සනයි. I am beautiful. හරි. චාමර. ඔහු පොහොසත්. He is rich. වරුණ. It is beautiful. සිංහලෙන් ඉස්සෙල්ලා සිංහලෙන් කියන්න. ඌ ලස්සනයි. It is beautiful. හරි එහෙනම් වරුණගෙන් පටන් අරන් ආයෙ උඩට යන්න. පාස්ට් වලින් අපි කියමු. වරුණ. positive statement එකක් පාස්ට් වලින්. He was නෑ සිංහලෙන් ඉස්සෙල්ලා කියලා ඉන්න.
ඔහු ලස්සනයිද? Past. අපි මේවා වලට ආවේ නැහැ. ඔව්. පොසිටිව් ස්ටේට්මන්ට් වල ඉන්නේ. පාස්ට් වලින් කියන්න ඕන. මේක ඔව් කියලා කියන්න අතීතේ. හිටියා, තිබුණා, වුණා. I was rich. නෑ සිංහලෙන් ඉස්සෙල්ලා සිංහලෙන් කියන්න. මම පොහොසත්ව හිටියා. හා ඇයි දැන් දුප්පද? හරි කියන්න. I was rich. බස් කියන්න එපා was කියලා කියන්න. Was. I was ඕ rich. අකුර සද්ද ගන්න. හරි. I was rich. Rich. I was rich. හා. ගුරුගේ ඈ ලස්සනට හිටියා. She was beautiful. she was beautiful. වරුණි මම ලස්සනට හිටියා. මම මහත්ය බැන්දයින් පස්සේ කැත වුණා එහෙමද? හරි. ඉන්නකො මම හම්බුනාම කියන්න නාලකට. මම ලස්සනට හිටියා. I was beautiful. I was beautiful. සජිත් ඔවුන් දුප්පත්ව හිටියා. They were poor. හරි. ෆියුචර් වලින් සජිත්ගෙන් පටන් ගමු. පොසිටිව් ස්ටේට්මන්ට් එකක් ෆියුචර්. මම පොහොසත් වේවි. I will be rich. හරි. වරුණි මම දුප්පත් වේවි. I will be poor. I will be poor. ඊට පස්සේ චාමර. ඔවුන් හොඳ වේවි. Ah. They will be good. හරි. වරුණ මම ලස්සන වේවි. Ah. I will be beautiful. I will be beautiful. හරි. දැන් ඔන්න නෙගටිව් ස්ටේට්මන්ට් එකට අපි යන්න හදන්නේ. නෑ කියලා කියන්න ඕන ප්‍රසන්ට් වලින්. චාමර නැහැ වර්තමානනේ. නැහැ වර්තමාන. ඔහු පොහොසත් නැහැ. එතකොට He is not poor. He isn't poor. isn't poor. He isn't rich. He isn't rich. Sorry. ඔව් පොහොසත් නැහැ. එතකොට Oh, he isn't rich. he isn't rich. හරි. වරුණි මම දුප්පත් නැහැ. I am not poor. හරි. සජිත් ඔහු ලස්සන නෑ. He isn't beautiful. he isn't beautiful. වරුණ දැන් උත්තරයක් දෙන්න පුළුවන්ද? ඔවුන් හොඳ නැහැ. They are not good. they are not good. හරි. දැන් වරුණකින් ආයෙ පටන් ගන්න පුළුවන්ද? පුළුවන්. past එකෙන් negative statement. Are they නෑ සිංහලෙන් ඉස්සෙල්ලා කියලා. ප්‍රශ්නේ නෙමෙයි නෑ කියලා කියන්න ඕන negative. ඔවුන් හොඳයිද? නෑ එතකොට ප්‍රශ්නේ. ඔවුන් හොඳට හිටියා. negative. නෑ කියලා කියන්න ඕනේ. ඔවුන් හොඳට හිටියේ නෑ. ඔවුන් හොඳට හිටියේ නෑ. හරි. They aren't නෙමෙයි. අතීත කාලේ. they aren't good. ආයි කියමු. They aren't good. සිංහලෙන් කියන්න ආයි. ඔවුන් හොඳට හිටියේ නෑ. ඉංග්‍රීසියෙන් කියන්න. they aren't නෙමෙයි. aren't verbal not එක. they were not good. they were not good. නැත්නම් weren't කියලා කියන්න බැරි නම් ඒක පැටලෙනවා වගේ නම් they were not good කියන එක කියන්න. හරි. චාමර ඈ ලස්සනට හිටියේ නෑ. ඇය ලස්සනට හිටියේ නෑ. එතකොට She wasn't beautiful. she wasn't beautiful. She was not beautiful. හරි. වරුණි
අපි දුප්පත්ව හිටියේ නැත. Ah, We were not we were not poor. poor. Sajid? ඔහු පොහොසත්ව හිටියේ නැත. ඔහු පොහොසත්ව හිටියේ නැහැ. හා He wasn't not ඇයි wasn't rich. දාලා not දාන්න එපා. wasn't කියන එක ඇතුලේ not තියෙනවා. He wasn't rich. He wasn't rich. ආයි කියන්න. Was not pass. He wasn't He wasn't rich. wasn't කියලා not කියන්න එපා. හා ආයි මුලින් නම් කියන්නේ එක. සිංහල එකත් එක්ක කියන්න. ඔහු පොහොසත්ව සිටියේ නැත. හා He wasn't rich. හරි. he wasn't rich. හරි. future වලින් සජිත් පටන් ගන්න සිංහල එකක් කියලා ඉංග්‍රීසියෙන් කියන්න. ඔහු දුප්පත් නොවේවි. හා very good. It will not ඔහු be ඔහු poor. ඔහු it කියන්නේ ඌ. ඔයා කිව්වේ ඔහු He, දුප්පත්. හා he will not be poor. අන්න very good. will එකට පස්සේ not දාලා be දාන්න ඕනේ. හා he will not be poor. හා හරි. වරුණි? ඌ පෝසත් නොවේ. හා Will be rich. ඇහුන්නේ නැහැ මට. හරියට ආයෙ කියන්න. It will be rich. නෑ කියලා කියන්න ඕනේ. නෙගටිව් කියන්න ඕනේ. It will not be rich. it will not be rich. චාමර? මම හොඳ නොවේවි. හා I won't be good. හරි. I will not be good කියන එක තමයි won't be good කියන්නේ. වරුණ? They will not be සිංහලෙන් කියලා ඉන්නේ. සිංහලෙන් කියලා ඉන්නේ. ඔවුන් ලස්සන නැති වෙයිද? ලස්සන නොවේවි. හා ලස්සන නොවේ. හා They will not be beautiful. අන්න right. පරිස්සමෙන් හරියට අච්චුව හරියට අල්ල ගන්න. හොඳේ? පස්සේ වේගය වැඩි කරන්න පුළුවන්. දැන් හිමීට යන්න කිසිම ගැටලුවක් නැහැ. හරිද? මම වේගය වැඩි කරන්න කිසිම කෙනෙක්ට ප්‍රෙෂර් කරන්නේ නැහැ. හිමීට යන් මේ අච්චුව හරියට අල්ල ගන්න එක හරිම වැදගත්. හරිද? හා එහෙමනම් අද මේ මොකද්ද? පොසිටිව් ස්ටේට්මන්ට් නෙගටිව් ස්ටේට්මන්ට් කරා කියන තැන විතරක් ඉමු. හරිද? පොසිටිව් ක්වෙස්චන් වලට ගියා කියලා ගන්න එපා. අපි ලබන සතියේ පොසිටිව් ක්වෙස්චන් වලට යමු. හරිද? දැන් එතකොට සහසුද්දෙන් ඕගොල්ලන්ට වාක්‍ය ඔව් කියලායි නෑ කියලායි වාක්‍ය 210ක් කෙලින්ම කියන්න පුළුවන්. දැන් හරි සරලයිනේ 210යි. මේකේ මෙතනට තව පහක් දාගත්තා නම් මොකද්ද? දැන් ඔයගොල්ලෝ දන්නේ ඒවා තියෙනවනේ. මේ තියෙන්නේ tall short. උසයි කොටයි. kind cruel. kind කියන්නේ කරුණාවන්තයි, cruel කියන්නේ නපුරු. හරිද? ඊට පස්සේ තව ඉතින් ඕන තරම් තියෙනවනේ. big small. අපි දැන් මෙතන ওই විදිහට දාලා ඉවරලා මේක 5 10 කරගත්ත කියන්න. දැන් ඒතර අද වෙනකොට ඒ 10 දාගත්තා නම් 420ක්. වාක්‍ය කෙලින්ම 420ක්. පැහැදිලිද වැඩි? හරිද? එතකොට මේ ඔන්නෝම තමයි දැන් සෙල්ලම යන්නේ. දැන් එතකොට අපේ වෙලාව ඉවරයි. ඔය ෆෝමැට් එකට තමයි වැඩේ යන්නේ. මීට අමතරව මොනවා හරි මේකේ ඇඩ් වෙන්න ඕන නම් වෙනස් වෙන්න ඕන නම් මොනවා හරි වෙනසක් වෙන්න තියෙනවා නම් ගෲප් එක තියෙනවා හැම වෙලාවෙම ගෲප් එක පාවිච්චි කරන්න ගෲප් එක හැම වෙලාවෙම පාවිච්චි කරන්න ඔයගොල්ලන්ගේ knowledge sharing base එකක් විදිහට ඒ කියන්නේ දැනුම බෙදා ගන්න තැනක් විදිහට ඒකේ මේ මම මගේ පැත්තෙන් දාන්න පුළුවන් නෝටිස් මම දාන්නම් මට දෙන්න පුළුවන් උත්තර මම දෙන්නම් හැබැයි ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ අතරේ ඕගොල්ලන්ගේ මේ කල්ට් එකක් වගේ නැත්තම් ඕගොල්ලන්ගේ සමාජයක් වගේ ඒක හදාගන්න ඩිවෙලොප් කරගන්න මොනවා හරි වැරදුනහම බැරි වුනහම අහන ඒ කතා කරන තැනක් බවට ඒක පත් කරගන්න සහ මම ඕගොල්ලන්ට දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් සිංහලෙන් එවන්නේ ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් හරියටම තේරුම් ගන්න ඕන නිසා හැබැයි
ඩිස්කෂන්ස් ඇතුළේ යවා ගන්න කිසි ප්‍රශ්නයක් නෑ. හිට මෙහෙට කතා කරන්න ඉංග්‍රීසි වලින්. හරිද? ඉංග්‍රීසි වලින්. එතකොට මට පුළුවන් ඒවැයි වැරදිලා තියෙන තැන් තිබ්බොත් ඒවා හදන්න. ඊට අමතරව දැන් මේක හොඳටම පුරුදු වෙන්න පුළුවන් ක්‍රමේ තමයි ඒක හරිය මේ සරලවම කිව්වොත් ඒක හරි මෝඩ වැඩක් වගේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපි මේ ඇහෙනුයි ඇහෙන් බලලා කටින් කතා කරලා කියන එකට අමතරව මතක තබා ගැනීම හරි වර්ධනය කරගන්න පුළුවන් එකක් තමයි මේ ලියනවා නම් අති. එතකොට අපි කියනවා visual learning, auditory learning, kinesthetic learning කියලා. අල්ලලා බලලා ඉගෙන ගන්නවා කියන්නේ ඒක. එතකොට මේ ඒ කෑල්ල මොලේ ඒකට අදාළ කෑල්ල ඇක්ටිව් වෙනවා මේ ඔයගොල්ලෝ ලියනවා නම්. එතකොට හැම වෙලෙම බලන්න ලියන එකයි කියන එකයි ඇහෙන් දකින්න එකයි තුනම එකපාර කරන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ලියනවා නම් සිංහලෙන් ලියනවා කියලා හිතමු. මම හොඳයි. මම හොඳයි කියලා ලියන්න. ඊට පස්සේ මේවා ඇත්තටම පරණ ක්‍රම අපිට ඒ දවස්වල පොඩි කාලේ ළමයින්ට එහෙම කියවන්නේ එහෙමනේ නේ. අමර ආවාද ඇඟිල්ලත් අපි තියෙනවා. පොත දිහා බලනවා. සද්ද කරන කෙනුත් ඔළුවට යනවා. අපි එහෙමනේ පොඩි කාලේ දැන් කරනවද දන්නේ නැහැ. පොඩි කාලේ එහෙමනේ කරේ. ඒක ඇතුලේ එහෙම රහසක් තියෙනවා. එතකොට මේ තුනම ඇහෙන් කනෙන් අතින් කියන තුනම වැඩ කරනවා. එතකොට ඕගොල්ලෝ මේක මං කියන්නේ 420ම ලියලා මට එවන්න එපා. මට ඒ 420ම බලන්න වෙලාවක් නැහැ. නමුත් ලියන්නේ මෙහෙම කියලා මේ බලන්නකො හරි පොඩ්ඩයිනේ තියෙන්නේ. මෙතන වචන වලින් ගත්තොත් 210 එන්න මෙතන 7යි මෙතන 5යි 12යි මෙතන 6යි නේද? am missa was will be 6යි මෙතන 6යි 13යි මෙතන 5යි 18යි. මේ වචන 18 හෙට මෙහෙට කරකෝලා 210ක් හදන්න පුළුවන්. මං කියන්නේ ඒක කරන්න. හොඳද? වෙලාවක් අරගෙන කරන්න. එතකොට කවුරු හරි ඇහුවොත් එහෙම අපි මෙච්චර කාලයක් හිටියේ අපිට ඉංග්‍රීසි බෑ දැන් බෑ ඉංග්‍රීසි බෑ කියලා කියන්නේ මීට කලින් ඕගොල්ලෝ කරපු දේවල් වැරදි නිසා තමයි මේ වෙලාවේ ඕගොල්ලන්ට ඉංග්‍රීසි බැරි. අනාගතේ ඉංග්‍රීසි හරියන්න නම් මේ වෙලාවේ හරි දේ කරන්න පටන් ගන්න. ඒක ටිකක් මෝඩ වැඩක් වගේ කියලා පෙවුනත් ඒක යෙදෙන එක මාර වැදගත්. දැම්ම මම කියන්නේ ඔයගොල්ලන්ට ඉංග්‍රීසියෙන් කතා කරන්න ඔෆිස් වල එහෙම ඔයගොල්ලෝ ඉංග්‍රීසියෙන් කතා කරන්න try කරන්න කියලා කියන්න එපා. මොකද තාම බේස් එක හරියට හදලා නැහැ. ඊට පස්සේ යම් තැනකට එනකොට මම කියන්නම් හරි දැන් ඕගොල්ලන්ට තනියෙන් කතා කරන්න පොඩි දේවල් කතා කරන්න chance එක හරි. දැන් වැඩේ පටන් ගන්න කියලා දැම්ම කරන්න යන්න එපා ඒවා. දැම්ම අර පොඩි කාලේ කරන දේවල් වලින් මේ වැඩේ හොඳටම ඔලුවට දාගන්න. අර කියනවනේ මේ අඩිය අඟලට වෙන්න තලා ගන්න මේ වෙලාවේ. හරිද? හා. එහෙමනම් අපි අදට පන්තිය අවසන් කරමු.